අපේ හැමදෙරෝනේ තෙරුවන් සරණයි. අපි තව චුට්ටක් බලමු නේද? ඔව් සර් එහෙම කරමු. හරි. මට කියන්නකෝ පොඩ්ඩක් ඈ වෙලා වෙනකොට. එහෙනම් අපේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් ප්‍රථමයෙන්ම අවසරයි. අපේ මිස්ලා සර්ලා සියලු දෙනාම අද දිනේ අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව විශේෂ ශාස්ත්‍රය තුල අපි ගිය සතියේ කතා කරගෙන ගියපු ඒ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ටික සාකච්ඡා කරන්න. එහිදී අපිට විවිධ ඉල්ලීම් ආවා අපිට පහුගිය දවස්වල. අපි හැමෝම මේක තේරුම් ගන්න වෙනවා අපේ අරමුණ මොකක්ද කියන එක. මොකද මේ අරමුණ තේරුම් ගත්තේ නැති වුණොත් යම් ගැටලු අපිට මේක පවත්වාගෙන යනකොට ඇතිවීම වළක්වා ගන්න බැහැ. හේතුව තමයි දැන් අද අපි මේ කාර්ය කරගෙන යන්නේ. අපි දන්නවා අපේ ජනක සර්ලා ඊළඟට අපේ තව දුමානි මිස්ලා WhatsApp වලින් ඊළඟට අපේ හර්ෂණී මිස්ලා ඒ වගේ කීප දෙනෙක්ම මේ විදිහට පේපර් සාකච්ඡා කරගෙන යනවා. එතකොට අපිත් මේ පේපර් සාකච්ඡාවක් ආරම්භ කරේ මොනවක් හෝ තරඟයක් හෝ ලාභ අපේක්ෂාවක් හෝ එහෙම කිසිම දෙයකට නෙවෙයි. අපිට කවුරුත් එක්කවත් තරඟ කරන්නවත් එහෙම දෙයක් නෙමෙයි. අපි මේ හැමෝම මේ වෙලාවේ හරි අසරණ වෙලා ඉන්නේ. අපි අර සිංහල ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරනකොටත් අපේ සමහර මිස්ලා ඇත්තටම සමහර අයට නැගිට ගන්නවත් බැහැ. ඉතින් මේ වගේ සාකච්ඡාවකට වුන් සවන් දෙනවා. එහෙම නැත්නම් සවන් දෙන්න බැරි වුණොත් පස්සේ මේකේ රෙකෝඩින් එකට හරි ඒගොල්ලෝ සවන් දෙනවා. මොකද අපිට අර විවිධ වෙලාවල් වල තියෙනකොට විවිධ අයට සම්බන්ධ වෙන්න බෑ. උදාහරණයක් වශයෙන් ඇත්තම කියනවා නම් ජනක සර්ලා කරගෙන ගියපු මනෝවිද්‍යා ඒ සාකච්ඡාවට මම එකම දවසක්වත් මම සහභාගී වෙලා නැහැ. පස්සේ තමයි අපි දැනගත්තෙත් ඒක. එතකොට මෙන්න මේ වගේ ගැටලු තියෙනවා. දැන් මේ වෙනකොටත් අපේ සමහර මිස්ලා එක්කෙනෙක් කියලා තිබුණා සර් මම විභාගයේ අතාරින්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ කියලා. බලනකොට මහත්තයාටත් කොවිඩ් පොසිටිව් වෙලා, අම්මටත් කොවිඩ් පොසිටිව් වෙලා, ආච්චි අම්මටත් කොවිඩ් පොසිටිව් වෙලා. ඒතකොට නිරෝගී තත්ත්වයේ ඉන්නේ අපේ අර මිස් විතරයි. ඒතකොට මිස් තමා මේ සියලු දෙනාටම ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන සලකගෙන යන්නේ. ඉතින් අපි මේ එකම ගමනක් යන්න ආපු අය අපිට අතරමඟ කට්ටියක් පිරිසක් අතරමඟ දාලා යන්න බෑ නේද අපේ හාමුදුරුවනේ. එතකොට මේ සියලු දෙනාම අපිත් එක්ක යන්න ඕන. ඉතින් ඒ අයට උදව්වක් වශයෙන් තමයි අපිට කරන්න පුළුවන් දේ. දැන් නිරෝගී වෙලා ඉන්න අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි අපි මේ කරගෙන යන්නේ. එතකොට ඒ කරන්නේ අපේ අයට. ගුරුවරු කියලා කියන්නේ මේ අපේ සනුහරේ අය. අපේ වර්ගයේ අය. අපි දන්නවා පාසලට ගිහිල්ලා බොහොම සුළු වැටුපකට ඔබ ජාතියේ දරුවන් ටික ඉදිරියට ගන්න පුදුම කැපකිරීමක් කරන. එතකොට ඒ කැපකිරීමට අපිත් මේ ඔබ වෙනුවෙන් යමක් එකතු කරන්නයි මේ හදන්නේ. ඔබට පොඩි සහයක් අත්වලක් වෙන්නයි හදන්නේ. එතකොට මේ ගමන යනකොට අපි ගාව විවිධ අය ගාව විවිධ විදිහට තමයි දේශනවලට සහභාගී වෙලා තියෙන්නේ. සටහන් සමහර අය ගාවනේ මේ වගේ ගැටලු තියෙනවා. එතකොට අපි එකම ගමනක් යනකොට කට්ටියක් පයි යනවා. තව කට්ටියක් බයිස්කලේ යනවා, පුට්සයිකලේ යනවා. තව කට්ටියක් බයික් එකක යනවා. හැබැයි අපි මේ තුන්ගොල්ලම යන්නේ එකම ගමනකට. එකම අරමුණකට. එහෙනම් අපි මේ තුන්ගොල්ලම මේ අරමුණට යන්න ඕනේ. ඒ නිසා අපි මේක හරියට තේරුම් ගන්න වෙනවා. අපිට මේක වේගෙන් කරගෙන යන්නත් බෑ. අපිට මේක හිමිහින් කරගෙන යන්නත් බෑ. අපිට මේක මධ්‍යස්තව කරගෙන යන්න වෙනවා. ඒ නිසා ඒක කරුණාවෙන් අපේ හැම දෙනාම තේරුම් ගන්න වෙනවා. එහෙම නැත්නම් දැන් අපි අද දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ කිසියම් වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වුණා. වෙනස මේ වෙන මොකවත් නෙමෙයි. දැන් අද අපි කතා කරන්න යන්නේ නව යෞවන වියේහි චිත්ත වේග ක්‍රියාකාරීත්වයේ ස්වභාවය. එතකොට දැන් අපිට පුළුවන් මේකේ කෙලින්ම ප්‍රශ්නෙට යන්න. එතකොට කෙලින්ම මේකේ ප්‍රශ්නෙටම අපි ගිහිල්ලා පිළිතුර දුන්නොත් අර මේකේ තියෙන වටේ පිටේ තොරතුරු ටික අපිට ගන්න බැරි වෙනවා. එතකොට වෙන්නේ අපි හිතමු දැන් මේ ප්‍රශ්නේම අපිට මේ සැරේ අහන්න බැරි වෙයි. සමහර ප්‍රශ්නයක් ආවොත් අන්න එතකොට අපිට ගැටලුවක් එනවා.
ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙනවා මේකේ වටේ මේ කියන්නේ මේ මාතෘකාව ටිකක් සාකච්ඡා කරලා ඒකේ අවශ්‍යම තැන් ටික අපි සාකච්ඡා කරලා ඊළඟට නව යෞවන වියේ තියෙන සියලුම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එතකොට අද පුළුවන් ප්‍රමාණයක් ඒක සාකච්ඡා කරනවා. ඊළඟ දවසෙත් අපි ඒ තුරු ටික ඒ නව යෞවන වියත් එක්ක සම්බන්ධ තියෙන සියලුම ප්‍රශ්න ටික. එතකොට අපේ මිස්ලට යමක් තේරුම් ගන්න පිළිතුරක් ගොඩනගා ගන්න හැකි වෙයි කියලා බලාපොරොත්තුවක් අපි තුල තියෙන. ඒ විදිහට තමයි අද අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න යන්නේ. එහෙමනම් මේ 2016 ප්‍රශ්න පත්‍රය 2016 අපි පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඔබට මතක ඇති අපේ හාමුදුරුවනේ අපේ මිස්ලා සර්ලා සියලු දෙනාටම මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ තියෙනවා අග්‍රගන්නේ නාට්‍යයක්. මේ නාට්‍යය තමයි සිංහබාහු නාට්‍යය. මේ සිංහබාහු නාට්‍ය එක තැනක තියෙනවා මෙන්න මෙහෙම කොටසක්. මේක කියන්නේ සිංහබාහු. සිංහබාහු අර ලෙනේ ඉන්නකොට කාලයක් යනකොට ඔහු අර ළමාවිය ඉක්මවලා කිසියම් පරිණත භාවයකට ලක් වෙනවා. ඔහු සංසන්දනය කරනවා තමන්ගේ පියා සහ තමන්ගේ මව. කායික වෙනස්කම් සහ මවගේ තියෙන කායික වෙනස්කම් තමන් ඇතුළු නංගිගේ තියෙන කායික වෙනස්කම්. මේවා සංසන්දනය කරලා බලන්න. ඒ සංසන්දනය කරලා බලනකොට මෙයාට සිංහබාහුට තේරෙනවා කිසියම් වූ වෙනස්කම. එක තැනක සිංහබාහු මෙහෙම කියනවා මටද හිමි වේ වංගරාජ්‍යය ප්‍රබල නරවර පරපුරෙන් මටද හිමි වේ වංග රාජ්‍ය ප්‍රබල නරවර පරපුරෙන්. ඊළඟට ආයතනක කියනවා යන්ට දෙන්නම් කාලෙවේ මෑණියන් හා නැගණි සමගින් උරුමේ අපගේ සොයමිනා. එහෙම කියලා කියනවා. ඊළඟ තව තැනක තියෙනවා වංග දේශේ වෙසෙන ජනතා කෙරෙහි වේ මා යුතුයකමා. වංග දේශේ වෙසෙන ජනතා කෙරෙහි වේ මා යුතුයකමා. එතකොට මේ තියෙන්නේ අපේ අයිතිවාසිකම් අපේ යුතුයකම් ගැන හිතන ඒ වගේම ජීවිතේ මහා කුණාටු වලට මුහුණ දෙන ජීවිතේ හැල හැප්පීම් වලට මුහුණ දෙන අපිට අපිව තේරුම් ගන්න බැරි පියාඹගෙන යන තව විදිහකින් කිව්වොත් අපේ ජීවිතේ පිස්සුම අවදිය අපි මහා විකාර ගොඩක් කරපු අවදිය ඊළඟට අපි අපිවම විවේචන කරගත්තු අවදිය විවිධ ගැටුම් ඇති කරගත්තු අවදිය මෙන්න මේ ජීවිතේ අසිරිමත් අවදිය වන නව යෞවන අවදිය පිළිබඳ තමයි අද අපි සාකච්ඡාවට ගන්නෙ. එතකොට මේ නව යෞවන විය කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගන්න වෙනවා. නව යෞවන විය ඩේවිඩ් බේකන් කියනවා පරිණතිය කරා වර්ධනය වීම. නව යෞවන විය කියලා කියන්නේ පරිණතිය කරා වර්ධනය වීම. තාම අපි ප්‍රශ්නෙට ගියේ නැහැ. එතකොට මේ සටහන් අවශ්‍ය නම් අපි සටහන් කරගත්තුවා හෙට උදේ වෙනකොට අපේ මිස්ලා සර්ලා සියලු දෙනාටම දාන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. තාම අපි ප්‍රශ්නෙට ගියේ නැහැ. ප්‍රශ්නෙට යනකොට අපි පිළිතුර ලියා ගමු. මේ අපිට මේ ප්‍රශ්න ටික තේරුම් ගන්න අවශ්‍ය ටික තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊළඟට කියනවා ශනික ශාරීරික හා ලිංගික සංවර්ධනය ඔස්සේ මානසික හා චිත්ත වේගී වශයෙන්ද ක්‍රමයෙන් පරිණතිය කරා වැඩෙන යුගයකි. මෙන්න නව යෞවන විය. ශනික ශාරීරික හා ලිංගික සංවර්ධනය. ඔය ඉපදිලා මුල් අවුරුදු 5 තුල තමයි කායික සංවර්ධනයේ අපිට පැහැදිලි වෙනස්කම් දක්නට ලැබෙන්නේ. ඊට වඩා වැඩි විදිහට අපිට මෙන්න මේ අවදියේ ශාරීරික හා ලිංගික සංවර්ධනය මානසික හා චිත්ත වේගී වශයෙන්
වැඩෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. එවැනි යුගයක් මේ. ඊළඟට ජීවිතේ නව පිබිදීමක් ඇතිවන යුගයක්. ජීවිතේ නව පිබිදීමක්. ඒ වගේම උපතේ සිට ක්‍රමෙන් සිදුවෙමින් ආ වර්ධන ක්‍රියාවලියේ පරිපාකත්වය. පරිපාකත්වය කියලා කියන්නේ මුහු කුරා යාම. ආරම්භන අවධියක් ලෙසත් යොවුන් විය හැඳින්විය හැකිය. මේ වයසේ ගැහැණු පිරිමි ළමයි දෙගොල්ලම කායික හා මානසිකව ඉදිරියට තල්ලු වී පියාඹා යාමක් වැනි ලක්ෂණයක් දක්වනවා. දන්නේම නැතුව යනවා ඉදිරියට. පියාඹගෙන යන කාලය. මේ විශේෂ කරුණු මහා ලොකුවට ගන්න එපා. අපේ මිස්ලා සර්ලා අපේ හාමුදුරුවනේ මොන ගැටලුව ආවත් අපි මේ විභාගයකට මුහුණ දෙමු. අපේ අර මිස් කෙනෙක් කිව්වා අපි මේක දෙපාරක් හිතන්න. අනේ මිස් ඒ මිස් සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේක අත්හරින්න එපා. මොන ගැටලුව ආවත් අපි මේකට මුහුණ දෙමු. මේ සැරේ අපිට මේක පාස් වෙන්න පුළුවන්. ඒ නිසා කිසි ගැටලුවක් ඇති කරගන්න නැතුව අපි මේ සියල්ලටම සූදානම් වෙලා යමු. එතකොට අපි මේ දෙගොල්ලම පියාඹාගෙන යන එනි ලක්ෂණයක් දක්වනවා. එතකොට අහනවනේ නේද? අර එක තැනක අහනවනේ මේ ඉගිලෙන්න තහනම් නම් ඇයි මට දුන්නේ අත්තටු දෙකක් කියලා. ඔන්න ඔය කාලේ. හරි අත්තටු ලැබෙනවා හැබැයි අපිට පියඹන්න දෙන්නේ නැහැ. කවුද? දෙමව්පිය ගුරුවරු. සමාජය. ඒවත් ගැටලු මේ නව යොවුන් වියේ තියෙන. පසු කාලීන ජීවිතයේ සාර්ථක හෝ අසාර්ථකත්වයට මේ කාලයේ වර්ධනය හා චර්යාව බෙහෙවින් බලපායි. අද අපි මේ ඉන්න අවධියට අපේ අර නව යොවුන් වියේ යම් යම් දේවල් බලපාලා තියෙනවා. මේ විශේෂ කරුණු මම අර කිව්වේ යාන්ත්‍රිකව ගන්න එපා. මේ නව යොවුන් වියේ හොඳට තේරුම් ගන්න පුළුවන් අපේ මිස්ලා සර්ලා අපේ ආපහු පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලන්න ජීවිතේ. අපේ අර සුන්දර ළමා කාලේ 10 11 9 වසර වගේ කාලවල 12 වගේ කාලවල 13 වසර පන්තිවල නේද? මේ කාලේ බොහෝම සුන්දර කාලයක්. අපි එහෙ මෙහෙ ගියපු එහෙ එක එකිනෙකා දිහා බලපු හොරෙන් බලපු නේද? හොරෙන් විවිධාකාර සිතුවිලි ඇති කරගත්තු 11 පන්තියේ ගිහිල්ලා 12 පන්තියෙන් ගේම ඉල්ලපු 12 උන් ඇවිල්ලා 11 පන්තියෙන් ගේම ඉල්ලපු ඒවට මැදි වෙච්චි පාරවල් වල රණ්ඩු වෙච්චි මේ කාලේ. ඉතින් මේක මහා ලොකු ගැටලුවක් නෙමෙයි. මේ විෂය කරුණු තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ. මේ අපේ ජීවිතේ අපි පසු කරපු අවධියක් ගැන අපි මේ කතා කරන්නේ. එතකොට මේ එදා ඒ නවයෝන් විය අද අපේ ජීවිතයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට බලපාන. එදා ඒ කරපු දේවල්, කියපු දේවල්. ඊළඟට මේක අපි මේ කාලේ වැදගත්කම තේරුම් ගන්න ඕනේ හේතුව තමයි උපදේශනය ලබා දීම මානසික රෝග ඊට පස්සේ මනෝවිද්‍යාත්මක වර්ධනය අභිප්‍රේරණය කිරීමට මෙම අවධිය පිළිබඳ දැන ගැනීම ඉතාම වැදගත්. එතකොට අපේ මිස්ලා සර්ලා අපේ හාමුදුරුවනේ මේ අවධිය ගැන හොඳින් දැනගන්න ඕනේ. ඒ හේතුව තමයි අපේ මිස්ලා සර්ලා සමහර වෙලාවට ප්‍රාථමික පන්තියක උගන්වනවා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික පන්තියක ඉගෙනුවක් කිසිම ගැටලුවක් නැහැ. ඔබේ දරුවෝ දැන් ඔබට දරුවෝ ඉන්නවා සමහරලාට නව යෝන් විය වෙන්න පුළුවන්, කුඩා ළමයි වෙන්න පුළුවන් මේ වෙනකොට. ඒ අය නව යෝන් වියට එළඹෙනවා. එහෙනම් අපි දෙමව්පියෝ වශයෙන් අපි මේක දැනගන්න ඕනේ. අපේ දරුවෝ හදා වඩා ගන්න. අනිත් පැත්තෙන් අපේ පන්ති කාමරේ අපේ දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට මේ නව යෝන් විය කියන එක අපි හොඳින් දැනගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ අරමුණු ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලිය ටික හරියට සිදු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපේ දරුවොත් එක්ක ගැටුම් ඇති කරගන්න, ප්‍රශ්න ඇති කරගන්න. උන්ට ජීවිතේ එපා කරවන, පාසල එපා කරවන. අන්න ඒ නිසා අපි මේ අවධිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ළමා විය පසු කරමින් වැඩිහිටි වියට සුදුසුකම් ලබන ජීව සමාජික සංක්‍රාන්ති වකවානුවකි. එතකොට මේ නව යෝන් විය කියලා කියන්නේ ළමා විය පසු කරමින් වැඩිහිටි වියට සුදුසුකම් ලබන ජීව සමාජික සංක්‍රාන්ති වකවානුව. සංක්‍රාන්තියක් කියලා කියන්නේ වෙනත් අවධියකට පිවිසීම, ගමන් කිරීම. අන්න ඒ වකවානුවක් තමයි මේ නව යෝන් විය කියලා කියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේක කියනවා ජීවිතයේ දෙවන දශකයේ වශයෙන් මේ හඳුන්වනවා. ජීවිතයේ දෙවන දශකය. අපේ සටහන් වල ඒවා ඇති.
ඊළඟට මේ කාලේ චිත්ත වේගවල යුද පිටියක්. සිතුවිලි වල යුද පිටියක්. අපි යුද්ධ කරන. ඔය නව යෝන්වි. අපේ සිතුවිලිත් එක්ක. අපේ හිතට විවිධාකාර ඔය කායික මානසික සංවර්ධනයත් එක්ක විවිධාකාර සිතුවිලි එනවා. මේවත් එක්ක අපි ගැටෙනවා. එතකොට චිත්ත වේගවල යුද පිටියක්. අපි දෙමව්පියොත් එක්ක ගැටෙනවා. ගුරුවරුත් එක්ක ගැටෙනවා. අපේ යාළුවොත් එක්ක ගැටෙනවා. අපිත් එක්ක ගැටෙනවා. මේ හිතේ ඇතිවෙච්ච දේ කියන්නද? එපාද? කිව්වොත් මොනවා වෙයිද? මේක gederin දැනගත්තොත් මොකක් වෙයිද? අපේ විශ්ලා කල්පනා කරලා බලන්න බේකා. අපේ සර්ලා කල්පනා කරලා බලන්න. මාර ප්‍රශ්න ගොඩකනේ අපි ඒ කාලේ හිටියේ. හරි. යන්නේන මන් නොදන්නා කුණාටු සමයක්. යන්නේන මග හරියට දන්නේ අපේ ජීවිතේ කුණාටු සමයක්. කිසිවෙකුටත් අයිති නැති භූමිකාවක්. කාටවත් අයිති නැති භූමිකාවක්. ආදී වශයෙන් අපිට මේ අවදිය සලකන්න ඕක තමයි නව යෝන්වියේ තියෙන ලක්ෂණ. එතකොට අපි හරියටම දැනගන්න ඕනේ මේ නව යෞවන අවදිය කියලා කියන්නේ අපේ වයස කොයි කාලෙද? මේක අපිට මනම් දීලා තියෙන සටහනේ දීලා තියෙනවා. අවුරුදු 10 සිට 19 දක්වා කාලය. අවුරුදු 10 සිට 19 දක්වා කාලය තමයි මේ නව යෞවන අවදිය වශයෙන් අපි සලකන්නේ. මේක කොටස් දෙකකට බෙදෙනවා. මුල් අවස්ථාව නව යෞවන අවදියේ මුල් අවස්ථාව අවුරුදු 10යි 14යි අතර. පසු අවස්ථාව අවුරුදු 15යි 19යි අතර. එතකොට මේක මේ විදිහට දුන්නට හර්ලොක්ට අනුව අවදි 3ක්. හර්ලොක් කියලා කෙනෙක් මේක අවදි 3කට කඩලා පෙන්නනවා. ඒ පළවෙනි අවදිය වැඩිවිය පැමිණීම. අවුරුදු 10 11 සිට අවුරුදු 14 දක්වා වයස. හර්ලොක් කියන්නේ වැඩිවිය පැමිණීම අවුරුදු 10 සිට 10 11 අතර කාලය සහ 10 11 සිට 14 දක්වා කාලය. දෙවෙනි අවධිය සංක්‍රාන්ති අවධිය. සංක්‍රාන්ති අවධිය. අවුරුදු 15යි 16යි අතර කාලය. ඊට පස්සේ තුන්වෙනි කොටස පශ්චාත් නවයෝන් විය. මේක අවුරුදු 16ක් 21ක් අතර කාලය. 16යි 21යි. ඔන්න එතන මේක හාලොක් කියලා කියන හර්ලොක් කියලා තියෙන මේක හරියට ඒක නිවැරදි කරගන්න ඕනේ. හර්ලොක් කියනවා එතකොට අවුරුදු 16යි 21යි අතර කාලය කියලා කියනවා. එතකොට මෙතන බලපුවාම එයාට අනුව නම් 10 ඉඳන් අවුරුදු 21 දක්වා කාලය. දැන් අපිට මැඩම් දීලා තියෙන්නේ 10 ඉඳන් 19 කාලය. හැබැයි හර්ලොක්ට අනුව තියෙන්නේ 10යි 21යි අතර කාලය. ඊළඟ ස්ටොට් කියලා කෙනෙක් තව පෙන්නනවා මේකේ අවදි තුනක්. මේ නව යෞවන අවදි. ස්ටොට්. හරි. එතකොට ඒකෙදී පළවෙනි අවදිය යෞවනෝදය. පළවෙනි අවදිය යෞවනෝදය 10 ඉඳන් අවුරුදු 13 දක්වා. මධ්‍ය නව යෞවනවිය අවුරුදු 13 ඉඳලා 16 දක්වා. පශ්චාත් නව යෞවනවිය 10 ඉඳලා 20 දක්වා. මෙන්න මේ විදිහට තමයි අපිට මේ කාල ටික වෙන් කරගන්න පුළුවන්. එතකොට නව යෞවනවිය පිළිබඳ සියලු සමාජ හා මනුෂ්‍ය වර්ගයාට පොදු වයස් සීමාවක් අපිට එහෙනම් ගන්න බෑ. හරියට මේකයි කියලා කියන්න බෑ. මේ විදිහට විවිධ අවදි දාලා තියෙනවා. ඒකට හේතුව තමයි සමාජයෙන් සමාජයට පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම සංස්කෘතියෙන් සංස්කෘතියටද මේ නව යෞවන අවදිය වෙනස්කම් දක්නට ලැබෙන බැරි. ඒ නිසා අපිට හරියටම මෙන්න මේ අවදියයි කියලා කියන්න බෑ. මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ශාරීරික මානසික වෙනස් වීම වෙනස්. සමාජයෙන් සමාජයට ඊළඟට සංස්කෘතියෙන් සංස්කෘතියට මේ යෞවනය පිළිගන්න ආකාරය එහෙම නැත්නම් යෞවනත්වයේ තේරුම් ගන්න අවදිය හෝ පිළිගන්න කාලය අතර වෙනසක් තියෙනවා. ඒ නිසා ඒ නව යෞවනවිය පිළිබඳ අපිට පොදු සීමාවක් නිර්ණය කිරීම යුක්ති සහගත නොවෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අපි බලනවා ඊළඟට මේ නව යෞවනවිය මොනවද කියන පොදු ලක්ෂණ ගැහැණු පිරිමි දෙපක්ෂයටම. අපිට එතන මෙන්න මේ වගේ පොදු ලක්ෂණ ටිකක් අපිට හමු වෙනවා. පළවෙනි දේ තමයි ගැහැණු ළමයා කලින්ද පිරිමි ළමයා පසුවද නව යෞවනවියට එළඹෙනවා. ගැහැණු ළමයා ටිකක් කලින් නව යෞවනවියට එළඹෙනවා. පිරිමි ළමයාට සාපේක්ෂව. නව යෞවනවිය ආරම්භක වයස් සීමාව බොහෝ විට අවුරුදු 11 සිට 12 වසරෙන් සැලකිය හැකියි. ආරම්භය අවුරුදු 11 සිට හෝ 11 දී හෝ 12යි.
ආරම්භයේ සිද්ධ වේ. නවයෝන් විය එළඹෙන්නේ ශාරීරික හා ලිංගික විපර්යාස. ලිංගික විපර්යාස කියලා මල්වර වීමත් සමගින් නවයෝන් විය එළඹේ. මේ ශාරීරික සහ ලිංගික විපර්යාසත් එක්ක මල්වර වීම ඉහත කී කාල සීමාව තුළ විවිධ වයස් සීමා තුළ සිදුවිය හැකිය. ඒක අපිට හරියටම වයසක් කියන්න බෑ. විවිධ වයස් සීමාවල මේක සිද්ධ වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් නවයෝන් විය අවසන් වන්නේ පරිණතියට හෙවත් වැඩිහිටිභාවයට අවතීර්ණ වීමෙන්. එතකොට නවයෝන් විය අවසන් වෙන්නේ පරිණතියට හෙවත් වැඩිහිටිභාවයට අවතීර්ණ වීමෙන්. එතකොට මේ නවයෝන් විය ජීවිතයේ දෙවෙනි උපතක් මෙන් සැලකෙනවා. ජීවිතයේ දෙවන උපත. අතිශයින්ම මේක විශේෂ වෙච්ච දෙයක්. එතකොට අර අවුරුදු 1 සිට 5 දක්වා සිදුවන ශාරීරික වර්ධනය හැරුණු විට එවැනි ප්‍රබල පරිවර්තනයක් සිදුවන්නේ මෙන්න මේ අවධියේ. කායික මානසික සංවර්ධනය, විශේෂයෙන් කායික වර්ධනය. මේ අවධිය තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මොනවද මේ අවධියේ එහෙම දක්නට ලැබෙන වෙනස්කම්? මෙන්න මේ වෙනස්කම් ප්‍රබල විදිහට කැපිලා පේනවා මේ නවයෝන් වියේ. පළවෙනි එක තමයි කායික හා ලිංගික වෙනස්කම්. ඊළඟට සමාජමය හා චිත්ත වේගීය වෙනස්කම්. මනෝවිද්‍යාත්මක වෙනස්කම්. ඊළඟට බුද්ධිමය වෙනස්කම්. සදාචාරමය වෙනස්කම්. මානසික අධ්‍යාපනික ගැටලු හා රුචි අරුචිකම්. මෙන්න මේවා අපිට පැහැදිලිවම මේ අවධියේ දක්නට ලැබෙනවා. දැන් අපි ඉන්පස්සේ යනවා. දැන් ඔන්න අපි නවයෝන් ඒ කාලේ මොනවද දක්නට ලැබෙන්නේ කියන එක අපි බොහොම සංක්ෂිප්ත විදිහට මීට වඩා තව අපිට මේ ගැන කතා කරන්න පුළුවන් පුළුල් වශයෙන්. නමුත් ඒකට අපිට කාල වේලාව මදි. ඒ නිසා සංක්ෂිප්ත වශයෙන් අපි ඒ නවයෝන් විය සහ ඒ යුගයේ ලක්ෂණ පිළිබඳව අපි කතා කරා. දැන් අපි එහෙනම් එළඹෙනවා ප්‍රශ්නෙට. එහෙම හොඳයි නේද අපේ හාමුදුරුවනේ? ඔව් සර්. හාමුදුරුවෝ 2016 එතකොට අපි ප්‍රශ්නේ අපේ මිස්ලා සර්ලා ලියාගෙන ඇති. නව යෞවන වියේහි චිත්ත වේග ක්‍රියාකාරීත්වයේ ස්වභාවය විවේචනාත්මකව විග්‍රහ කරන්න. මෙන්න මේ. එතකොට අපි මේ චිත්ත වේග පිළිබඳ මේ නවයෝන් වියේ අපි පැහැදිලි කරා චිත්ත වේගී සංවර්ධනයක් සිද්ධ වෙනවා. අපි මේ ටික අපි සටහන් කරගෙන යනවාද ප්‍රශ්නේ පිළිතුර නිසා? කොහොමද? එහෙම නැත්නම් විස්තර කර විතරක් ප්‍රමාණවත්ද ඒ ගමන් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොයින්ට් වශයෙන් දෙන්නද? අපේ මිස්ලා සර්ලා අදහස් දෙන්න සර්. හරි. හොඳයි නේද? එහෙනම් අපි ලියාගමු චිත්ත වේග ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් චිත්ත වේග සංවර්ධනය. ඒක අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. චිත්ත වේග සංවර්ධනය. චිත්ත වේග යනු පුද්ගලයෙක්ගේ අභ්‍යන්තරයේ හා බාහිර ක්‍රියාකාරීත්වයේ ඇති කරන හදිසි ප්‍රතිචාර වේ. එතකොට ඔන්න චිත්ත වේගය කියන එක අපි පැහැදිලි කරගත්තා. පුද්ගලයෙක්ගේ අභ්‍යන්තරයේ හා බාහිර ක්‍රියාකාරීත්වය. එතකොට සිතුවිලිත් එක්ක තමයි මේ බාහිර ක්‍රියාකාරීත්වය නැති වෙන්නේ. යම් ක්‍රියාවක්. හදිසි ප්‍රතිචාර. එතකොට මේකට තමයි අපි චිත්ත වේග කියලා කියන්නේ. එතකොට
මෙන්න මේව මොනවද එතකොට මේ චිත්ත වේග? ඔන්න අපි බලමු. පළවෙනි එක අපි ලියාගමු. නවයෝන් ළමයාගේ කායික සංවර්ධනයට සාපේක්ෂව නවයෝන් ළමයාගේ කායික සංවර්ධනයට සාපේක්ෂව චිත්ත වේග සංවර්ධනය නොවේ. චිත්ත වේග සංවර්ධනය නොවේ. චිත්ත වේග සංවර්ධනය නොවේ. එතකොට මෙතන තියෙන්නේ විවේචනාත්මකව විග්‍රහ කරන්න. ඔන්න එතකොට මෙතන තියෙනවා අපිට විවේචනය කරන්න තැන. චිත්ත වේග සංවර්ධනය කියන්නේ කායික සංවර්ධනයට සාපේක්ෂව චිත්ත වේග සංවර්ධනය වෙන්නේ නැහැ. කායික සංවර්ධනය වැඩි වෙනවා. නමුත් ඒ හා සාපේක්ෂව චිත්ත වේග සංවර්ධනය වෙන්නේ නැහැ. එතකොට තමයි මේ නව යෞවනයා නොයෙක් දේවල් වලට පෙළඹෙනවා, යම් යම් දේවල් කරනවා, ඒවත් එක ගැටලු ඇති කරගන්නවා මෙන්න මේ අවදි. ඒකට හේතු තියෙනවා. ඊළඟ අපි පොයින්ට් එක අපි ගමු. මේවා අපි ලියාගෙන පස්සේ අපි සාකච්ඡා කරමු. චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගැනීම අපහසු කාලයකි. චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගැනීම අපහසු කාලයකි. චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගැනීම අපහසු කාලයකි. ඊළඟ පොයින්ට් එක අපි ලියා. සර් අනේක මිස් කියන්නයි ප්‍රශ්නේ? ඒ කියපු එක සර් පොඩ්ඩක් ඇහුන්නේ ආපහු කියන්න. චිත්ත වේගවල සමබරතාවක්. චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගැනීම අපහසු කාලයකි. චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගැනීම අපහසු කාලයකි. මේ කාලේ අපේ මිස්ලා සර්ලා මේ චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගන්න අපහසු කාලයක්. අපි යමක් හිතුවොත් ඒ දිහා අපි වැඩිපුර හිතනවා. දැන් මේ වගේ සමබරතාවක් තියෙන්න එපේ. දැන් අපි ওই කාලයට පොඩ්ඩක් ගියොත් එහෙම අපි පාසලේ විවිධ අය ගැන වැඩිපුර හිතන කාලයක්. හැබැයි ඒ හා සාපේක්ෂව අපි දෙමව්පියෝ ගැන හිතන්නේ නැහැ ওই කාලේ. අන්න එහෙම ගැටලුවක් තියෙනවා. මම ඔය ගත්තේ සරල උදාහරණයක්. ඒ මම එකයි අපේ මිස්ලර් කිව්වේ මේවා අර සංකීර්ණ විෂය ගැටලු ඇති කරගන්න එපා. මේවා අපේ නවයෝ පොඩක් කතා කරන්න පුළුවන් නේ? ඔව් මිස් කියන්නේ. ඒකෙදී හේතුව විදිහට අපිට ගන්න පුළුවන් ඒ සමානුපාතිකව ඒ චිත්ත වේග වලට සමානුපාතිකව සමාජ අත්දැකීම් ලැබෙන්නේ නැති එක නේද? ඊළඟ කාරණේ ඒක මිස්. ඊළඟ කාරණය අපි ගන්නවා ඒ දෙයම තමයි මීට හේතුව ළමයාගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීමයි. මීට හේතුව ළමයාගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීමයි. අන්න එතකොට ඒකට හේතුව තමයි අත්දැකීම් ප්‍රමාණවත් වෙන්නේ නේ. ඊළඟ ඔව් චුට්ටක් පළමුවෙන් කියපු එක චුට්ටක් කියනවාද සර්? චුට්ටක් කියාගත්තේ මාව කට් වෙවි මේ සම්බන්ධ වෙන්නේ. හරි මිස්. මීට හේතුව කරන්ට් එක ගිය සර් ලියා ගන්න බැරි වුණාර මුල්ටින් පස්සේ අපිට අර දානවනේ ඒකෙන් ගන්න. අපි මේකේ අපේ මිස්ලා ගැටලුවක් ඇති කරගන්න මේක රෙකෝඩ් එක දායි. එතකොට ඒ හින්දා ගැටලුවක්. මීට හේතුව ළමයාගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීමයි. අර චිත්ත වේගවල අපි කිව්වා මුල් කාරණාව චිත්ත වේගවල සමබරතාවක් ඇති කර ගැනීම අපහසු කාලයක් කියලා. එතකොට ඇයි මේ චිත්ත වේගවල සමබරතාවක් ඇති වෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ළමයාගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීම. ළමයාගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීම. දැන් ඔය පුංචි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මෙහෙම හිතන්නකෝ. දැන් ඔය අපි කුඩා කාලේනේ ඔය අපේ රටට හින්දි චිත්‍රපටි රැල්ල ආවේ. අපි ওই හින්දි චිත්‍රපටි දිහා බලනකොට අපි නවයෝන් වියේ ඉන්න කාලේ අපිට හිතුණා හරි ෂෝක් මේ වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. මල් ගස් වටේ කැරකෙමින් දිය ඇලි ගාවට ගිහිල්ලා තනකොළ පිට්ටනිවල දුවමින්
මෙහෙම කාලයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා අපි සිහින ලෝකවල හිතපු කාලයක් මතක ඇති. අපි ඒක එහෙම්මයි කියලා හිතුවා. ඇයි එහෙම හිතුවේ? අපිට අත්දැකීම් නැතිකම. හැබැයි දැන් අපිට කොහොමද? දැන් අපි දන්නවා එහෙම මල්ගස් වටේ දුවන්න තියක්. නේද? කතා කරගන්න සමහර වෙලාවට වෙලාවක් නෑ. හරි. අපි සමාජ ආර්ථික දේශපාලනික ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්නේ. හැබැයි ඒ කාලේ අපිට ඕවා තිබුණේ නෑ. එතකොට අන්න ඔය අත්දැකීම් ප්‍රමාණවත් නොවීම තමයි ඔන්න ඔකට ගැටලුව. එතකොට ඊළඟ එක අපි ලියා ගන්නවා චිත්ත වේගවල ස්වභාවය අනුව චිත්ත වේගවල ස්වභාවය අනුව චිත්ත වේගවල ස්වභාවය අනුව පුද්ගලයාට නිවැරදි තීරණ ගැනීමට පෙළඹීමක් නොවේ. චිත්ත වේගවල ස්වභාවය අනුව චිත්ත වේගවල ස්වභාවය අනුව පුද්ගලයාට නිවැරදි තීරණ ගැනීමට පුද්ගලයාට නිවැරදි තීරණ ගැනීමට පෙළඹීමක් ඇති නොවේ. පෙළඹීමක් ඇති නොවේ. ඊළඟ කාරණාව අපි ලියා ගන්නවා මෙම චිත්ත වේග නිසා පෙළඹ ඉස්සෙල් එකේ පෙළඹවීමක් ඇති නොවේ. අපේ හාමුදුරුවෝ පෙළඹවීමක් ඇති නොවේ. පෙළඹවීමක් ඇති නොවේ. ඊළඟ කාරණාව අපි සටහන් කරගමු මෙම චිත්ත වේග නිසා පුද්ගල ක්‍රියාකාරීත්වය වඩා තීව්‍ර මට්ටමකට ගෙන ඒමට හේතු වේ. ඊළඟ කාරණාව අපි ලියා ගන්නවා මේ නිසා චිත්ත වේග ආතතීන් එහෙම නැත්නම් අපි ඔය ඉංග්‍රීසියෙන් කියන ටෙන්ෂන් කියලා. ටෙන්ෂන් ගොඩ නැගේ. චිත්ත වේග ආතති ගොඩ නැගේ. අනේ සර් ආයෙ පොඩ්ඩක් කියන්න මට. මේ නිසා චිත්ත වේග ආතතීන් ඇයි අර චිත්ත වේග මිස් වැඩි වෙනවා මේ කාලේ. ඒ වැඩිවීමත් එක්ක තමයි මේ චිත්ත වේග ආතතීන්. මේ නිසා චිත්ත වේග ආතතීන් එහෙම නැත්නම් ටෙන්ෂන් ගොඩ නැගේ. ඊළඟ කරුණ අපි සටහන් කරගමු. මනෝවිද්‍යාඥයින් මෙය චිත්ත වේගවල යුද පිටියක් ලෙස හඳුන්වයි. අපි සිතුවිලිත් එක්ක ඔය නව යෝනිය යුද්ධ කරමු. විවිධ සිතුවිලි. ඒකයි ඉතින් මේවා බොහොම පුළුල් මාතෘකාවක්. ඉතින් කතා කරන්න පුළුවන්. පුදුමාකාර සිතුවිලි ගස්ඨනයක් මේ කාලේ වෙන. එකකට එකක් පරයා විවිධාකාර සිතුවිලි ගොඩනගෙන. ඒ හින්දා තමයි මනෝවිද්‍යාඥයින් මේක හඳුන්වන්නේ චිත්ත වේගවල යුද පිටියක් ලෙස හඳුන්වයි. ඊළඟ කාරණාව අපි ලියා ගන්න. බුද්ධියට වඩා චිත්ත වේග ක්‍රියාත්මක වේ.
ඔය කාලේ අපි ලියනවනේ අර සමරු සටහන් නේද? සමරු සටහන් ලියනකොට ඔය යාළුවෝ ලියන ගුරුවරු ලියලා දෙනවා නේද? මොකද්ද කියන්නේ? හැඟීම් වලට වහල් නොවි බුද්ධියට ඉඩ දෙන්න. හැඟීම් වලට වහල් නොවි බුද්ධියට ඉඩ දෙන්න කියලා. නේද? අපි ඉතින් දීපු බුද්ධියට ඉඩක් නැහැ නේද? සමහර වෙලාවට නේ? සමහර අය එහෙම හැඟීම් වලට ඉඩ දුන්න, සමහර අය බුද්ධියට ඉඩ දුන්නා. දැන් බුද්ධියට ඉඩ දීපු අය එක තැනකත් හැඟීම් වලට ඉතින් ඉඩ දීපු අය දරුවෝ 7-8 දෙනෙක්ගේ තාත්තලා අම්මලා වෙලා අපේම යාළුවෝ ඉතින් ඉන්නවා නේද? එහෙම තමයි. බුද්ධියට වඩා චිත්ත වේග ක්‍රියාත්මක වේ. ඊළඟට ඒ පැත්ත විතරක් නෙමෙයි. ඔය හැඟීම් වලට වහල් වීම කියන එක එතනම විතරක් අපිට සීමා කරන්න බෑ. විවිධ ගැටුම් ඇති කරගන්න නොඑක ආකාරي. ඒ වගේ දේවලුත් තියෙනවා. විවිධාකාර දේවල්. එක තැනකට එතන සීමා වෙන එක හරි නැහැ. ඊළඟ කාරණාව අපි ලියා ගන්න. චිත්ත වේග මගින් ඇතිවන ආතතිය චිත්ත වේග මගින් ඇතිවන ආතතිය චිත්ත වේග මගින් ඇතිවන ආතතිය තව දුරටත් වර්ධනය වීමෙන් චිත්ත වේග මගින් ඇතිවන ආතතිය තව දුරටත් වර්ධනය වීමෙන් අපේ හාමුදුරුවනේ මේ චිත්ත වේග තව දුරටත් වැඩි වුණොත් එහෙම ගැටලු ඇති වෙනවා. තව දුරටත් වර්ධනය වීමෙන් කාන්සාව කමාද දාලියාගමු අපේ මිස්ලා සර්ලා විසාදය මොකද සර් මුලින් කිව්වේ ආතතිය තව දුරටත් වර්ධනය වීමෙන් ආතතිය තව දුරටත් වර්ධනය වීමෙන් ආතතිය තව දුරටත් වර්ධනය වීමෙන් කාන්සාව විසාදය මානසික පීඩනය මානසික ව්‍යාකූල බව නොරිස්සුම් සහගත බව ගැටුම් ඇති කර ගැනීම අවුල් සහගත මානසික තත්ත්වයන් දැකගත හැකිය ඊළඟ කාරණාව ලියනවා අපි එවිට ජීවිතය පිළිබඳ කනස්සලු භාවයක් ඇති වෙයි. ඊළඟ කාරණාව අපි ලියනවා යමක් එක විට පිළි නොගනී. දැන් මේ කාලේ තියෙන ඔය චිත්ත වේගී ක්‍රියාකාරීත්වයේ ලක්ෂණයක් තමයි එක විට පිළිගන්නේ නැහැ සමහර දේවල්. යමක් එක විට පිළි නොගනී. තර්ක කරයි. වාද කරයි. බලන්න අපි ඒ කාලේ අම්මගෙන් තාත්තගෙන් බැනුම් අහපු විදිහ උඹ එනවද එකට එක කියාගෙන මාත් එක්ක දත් දෙක බඩට යන්න ගහනවා කියලා සමහර වෙලාවට කියන ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙන ওই කාලේ
ඒ හේතුව තමයි අපි තර්ක කරනවා වාද කරනවා මේ කාලේ. ඊළඟ කාරණාව අපි ලියනවා දෙමාපිය පාලනයේ දැඩිව සිටීමට කැමති නැත. දෙමාපිය පාලනයේ දැඩිව සිටීමට කැමති නැත. අපේ මිස්ලා චුට්ටක් කල්පනා කරලා බලන්නකො. පුංචි කාලේ කොහේ හරි යන්න ඕනකට අම්මත් එන්න ඕනේ. අම්මගේ අතගාවින් අල්ලගෙන ඒව ලියන්න එපා. මම මේ පොඩ්ඩක් පැහැදිලි කරා. අම්මගේ අතගාවින් අල්ලගෙන යන්න. අම්මා යනවා නම් තමයි මාත් යන්නේ. එහෙම කියපු ළමයා මේ අවදියේදී අම්මා එන්න ඕනේ කියලා කියනවා. මම යාළුවෙක් එක්ක යන්න. මං අරයත් එක්ක යන්න. අම්මා එන්න ඕනේ. බලන්න. හරි. මේ නව යෝන්වියට එළඹෙනකොට දෙමාපිය පාලනයේ දැඩිව සිටීමට කැමති නැත. ඔබේ අතේ ලිලා යන ඔබේ ওই චූටි දුව සමහර විට පුතා තව ටික කාලෙකින් කියනවා අම්මා එන්න ඕනේ කියලා ඒක තේරුම් ගන්න වෙනවා. දෙමාපිය පාලනයේ දැඩිව සිටීමට කැමති නැත. ඊළඟට නිදහස් බව අගය කරයි. නිදහස් බව අගය කරයි. නිදහස් බව අගය කරයි. දැඩි පාලනයට කැමති නැත. ඊළඟ කාරණාව දැඩි පාලනයට කැමති නැත. ඊළඟට අවංකව අදහස් ප්‍රකාශ කරයි. අවංකව අදහස් ප්‍රකාශ කරයි. මෙන්න මේ කියන ලක්ෂණ තමයි මේ චිත්ත වේග ක්‍රියාකාරීත්වයේ අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මේක විවේචනාත්මකව විග්‍රහ කරොත් මේවයි තියෙනවා හොඳයි නරකයි දෙකම තියෙනවා. මේ කියපු කාරණාවල හොඳ නරක දෙපැත්තම තියෙනවා. එතකොට අපිට තව දුරටත් මේවා සාකච්ඡා කරන්නත් පුළුවන්. සමහර විට අපේ මේ 149ක් 150ක් විතර ඉන්නවා අපේ මිස්ලා සර්ලා සහභාගීලා. මෙතන ඇති මනෝවිද්‍යාව උපාධි එහෙම කරපු අපේ මිස්ලා සර්ලා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්න. තව මේකේ මොනවා හරි අපිට කතා කරන්න දේවල් තියෙනවනම් ගැටලු තියෙනවනම් මූණ පූර්ණ තියෙනවනම් ඒවා එකතු කරන්න. අපේ හාමුදුරුවෝ අපි කවුරුත් කතා කරන්නේ නැහැ වගේ. ඒක තමයි. අපේ සර් අර මනෝවිද්‍යාත්මකව අර වයස් සීමාව වර්ග කිරීම විවිධ මනෝවිද්‍යාඥයෝ යම් යම් වයස් සීමාවන් පරතරයන් වෙනස්ව මත ප්‍රකාශ කරලා තියෙනවානේ. ඔව් අපේ හාමුදුරුවනේ. ඒ වගේම සර් දැන් චිත්ත වේග සංවර්ධනය ගත්තාම අපිට ළමයිගේ ඒ කියන්නේ ළමා වීම පස්සේ නව යෞවන වියට එනකොට අලුතෙන් ඇතිවන දේවල් තමයි නේද ඔය ආදරය, ප්‍රේමය, ඒකට විරහව, ඒ වගේ ශෝකය, ඒ වගේ අලුත් හැඟීම්, අලුත් චිත්ත වේග හටගන්නේ නව යෞවන වියේ. ඒකට සර් අලුත් සංකල්ප කියලා නව සංකල්ප කියලා සර් ගන්නකොට අදහස් නව අදහස් අලුත් ඒවා. ඔව්. එතකොට අපිට ඕන නම් ඒක තව දුරටත් ඒ විදිහට මේ එකතු කරන්න පුළුවන් නේද සර්? ඔව් ඔය ගොඩක් ඉතින් චිත්ත වේග අර పూర్ව ළමාවියේ ඉක්මලා නව යෝන්වියට එනකොට ගොඩාක් ඒවා අලුත්. අපි ඒක ඕනනම් අපිට ගන්නත් පුළුවන්. නව අදහස් එහෙම නැත්නම් නව සිතුවිලි උපදින කාල වකවානුවක කියලා ගන්නත් පුළුවන්. තබකෝලේ වගේ දේවල් අර පොඩි කාලේ සින්දු කියන්න ඉදිරිපත් වුණාට සර් ටිකක් ලොකු වෙන ළමයි ටිකක් සබකෝලය අර ඔය වගේ හැඟීම් ඇති වෙනවනේ නේද? ඔව් ඒවා එනවා. ඒවත් අර මෙහෙම දෙයක් වෙනවා. ටිකක් ඔය අර ඒවර හෝමෝනත් එක්ක සමහර ළමයින්ගේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙනවා. අර කොල්ලොත් එක්ක පුංචි කාලේ ගෑනු ළමයි එකට ඔහි සෙල්ලම් කරනවා. ඔය සෙල්ලම් කර ඉන්න ගෑනු ළමයා එකපාරම නේද? වෙනස් වෙනවනේ වෙන් වෙනවනේ. අර කොල්ලෝ අතරට දැන් පුංචි කාලේ අපි බලන්නකො පොඩි උන් ඔය කොල්ලෝ මේ කෙල්ලෝ කිසි ගාණක් නැතුව ඉතින් මේ බයිස්කල් පදිනවා කෝම් පිට්ටු වෙනවා එහෙම කාලයක් එනවා.
ඊට පස්සේ එහෙම හිටපු ගෑනු ළමයා එකපාරම තැම්පත් ස්වරූපයක් අපිට දක්නට ලැබෙනවා. පාරේ යනකොට බිම් බලාගෙන බොහොම ලැජ්ජාශීලීව එහෙම. කොල්ලෝ හැබැයි ඊට වඩා වෙනස් අවදියක්. උන් ටිකක් දඩබ්බර ගතිය අර මෙව්වා වෙන බයිස්කලයක් ගත්තොත් උන් තනි රෝදෙන් යන්න තමයි බලන්නේ. එහෙම නැත්නම් ගස් දිගේ යන්න බලන. පඩිපෙල් වල යන්න බලන. ඒ වර හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවලිය. සර් ඒව ගැනත් අපි තව ඉදිරියේදී කතා කරන්න අවස්ථාව එයි. ඔව් අපේ හාමුදුරුවනේ. තම දැන් මේ නව යෝනියේ චිත්තේ ක්‍රියාර්ථය ගැන අහලා තියෙන්නේ. ඔව්. සමහර මේ පාරේ තින් අහන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ගැන අහුවොත් අපිට ඉතින් හිතලා ලියන්න බෑ මේ කරුණු දැන් පුළුවන් අපේ හාමුදුරනේ. පුළුවන්. ඒක තමයි දැන් අර මම මුලින්ම ඒ පසුබිම සාකච්ඡා කරේ ඔන්න ඔය නිසා. අපි හැම වෙලාවෙම මේ ප්‍රශ්නවලට විතරක් අපේ මිස්ලා සර්ලා අපේ හාමුදුරුවනේ සීමා වෙන්න එපා. ඒ සීමා වුණොත් බැරි වෙලාවත් අපි මේකට විතරක් උත්තරේ ලිය. මම ඒක අර මුලින්ම පැහැදිලි කරේ ඒ නිසා. අපි මේකට උත්තරේ බලාගෙන යනවා. නමුත් මේකට විභාගයට ආවේ නැති වුණොත් අපි මේ සාකච්ඡා කරපුවම වැඩක් නැහැ. අපි මේකේ වටේ පිටේ පසුබිම ඔක්කොම සාකච්ඡා කරේ කෙටියෙන් හරි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට අහන ඕනේ ප්‍රශ්නයකට අපි දන්නවා නව යෝන්විය කියන්නේ කොයි කාලෙද මේ කාලේ කොහොමද සිතුවිලි මේ කාලේ ළමයි මොනවද කරන්නේ මොනවද හිතන්නේ උන්ගේ මේ හැසිරීම කොහොමද හරි ඕක මේ අපිට අපේ පන්ති කාමරේ ඉන්න ළමයින්ගෙන් බලා ගන්නත් පුළුවන් අපේ ජීවිතේ තව අවුරුදු නේද ටිකක් ආපස්සට ගියා නම් අපි දිහා බලලම ඕන ලියා ගන්නත් පුළුවන් කො අපේ නන්ද හාමුදුරුවෝ ඊළඟ කතා කරමු එහෙනම්. ඔව් නේද නන්ද හාමුදුරුවෝ අපේ මිස් සර්ලා තව මේකට එකතු කරගන්න ඕනේ. තව මේකේ මොනවා හරි ගැටලු සහගත තැනක් තියෙනවද? පැහැදිලි වෙන්න ඕන තැනක් තියෙනවද? එහෙම නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. එකතු කරන්න දේවල් තියෙනවද තව මොනවා හරි මේකට? ඉන්නවා හාමුදුරුවෝ ඉන්නවා. ඉන්නවා සර්. කෝල් එකක් ආවා සර්. හරි හාමුදුරනේ හරි. මේකේ චිත්ත වේගවල ස්වභාවයට මේ අර දැන් මේ වයසේ ළමයි අර ළමහා වැඩිහිටි වශයෙන් ප්‍රතිවිරුද්ධ මනෝවිද්‍යාත්මක ලක්ෂණ පෙන්වුම් කරන එක ගන්නත් පුළුවන්ද? ඒ කියන්නේ දැන් හුදෙකලා බව හා සමාජශීලී බව ඊළඟට ත්‍යාගශීලීකම හා මසුරුකම ඔය වගේ අර දෙපැත්තටම අදාළ ලක්ෂණ පෙන්වුම් කරන අවස්ථා. ඔව් ඒවත් ගන්න පුළුවන්. අපි ඒ පැත්තට මිස් ඇත්තට මේක ගත්තෙම නැහැ. එහෙම වුණොත් අර ගොඩාක් මේක කතා කරන්න වෙන නිසා. ඒ ක්‍රියාකාරීත්වයන් ගොඩාක් තියෙනවා. අපි අර සිතුවිලි විතරයි අපි ගත්තේ. ක්‍රියා පැත්තට අපි එච්චරටම මේව වුණේ නේ. අර චිත්ත වේග පැත්ත තමයි ගත්තේ අපි. හරි සර් thank you. හරි. සර් මේකේ ප්‍රශ්න අපි ලොකු රචනාමය ප්‍රශ්නයක් ආවොත් එහෙම ලොකු එකක්. ඉතින් අපිට ඒවත් එකතු කරගන්න පුළුවන් මිස්. හරි කියන්නේ මිස්. සර් අපි දැන් මේ ප්‍රශ්න ගොනු කරගෙන යද්දි මේ පොයින්ට් වශයෙන් ලියන්න ඕනේ කොහොමද උදාහරණ දාලා නෑ මේවා උදාහරණ වශයෙන් මිස් දැන් මේවා දැන් මේ කියන කාරණාවල මේ ඒ හරි පැත්ත වගේම මේකේ අනිත් පැත්තත් අපි සාකච්ඡා කරන්න වෙනවා. දැන් අපි හිතුව මේ බලන්න සංසන්දනාත්මකව නේද සර්? දැන් මේතන තියෙන දැන් අවසානට මම දීපේක තියෙනවා අවංකව අදහස් ප්‍රකාශ කරයි. දැන් මේක හොඳ පැත්තටත් තියෙනවා. සමහර ඒවා එහෙම වෙලා බැරි තැනුත් තියෙනවා. දැඩි පාලනයට කැමති නැත. ඉතින් ළමයා එහෙම නැහැ කියලා සමහර තැන්වල ළමයා පාලනය කරන්න වෙනවා. එහෙම කියලා ළමයාට හිතුමනාපය හිතුවක්කාර විදියට හැසිරෙන්න දෙන්නේ නැහැ නේ දෙමව්පියෝ, ගුරුවරු. එතකොට මේකේ දෙපැත්තක් තියෙනවා. නිදහස් බව අගය කරයි. ඌ ඒ කොල්ලා කෙල්ල නව යෞවන අවදියේ ඉන්න දරුවා. නිදහස් බව හොඳයි. කමක් නැහැ අම්මා තාත්තා එක්ක ගියේ නැතුවට කමක් නැහැ. තනියම වැඩ කටයුතු කරාට කමක් නැහැ. එහෙ මෙහෙ ගියාට කමක් නැහැ. හැබැයි ඌ ඒ ළමයා කරන දේවල් හොඳ දේවල්ද නරක දේවල්ද අපිට හරියටම සහතිකයක් දෙන්න පුළුවන්. හරි? කල්පනා කරන්න. දැන් අපි හිතමු ගෙදර බයික් එකක් තියෙනවා. ඕක අරගෙන කොල්ලා පැද පාරේ යනවා. හොඳයි ඒ නිදහස් බව. හැබැයි අපේ රටේ නීතියක් තියෙනවා. එතකොට ඔතනදී ඔය ළමයා වුණු ඔය ළමයාට අනතුරක් වුණු ඔය ළමයාටින් තව කාට හරි කරදරයක් වුණොත් ඔය යන අතරතුර. එතකොට මේකේ තියෙනවා දෙපැත්තක් තියෙනවා. නිදහස් බව දෙන්නත් ඕනේ. හැබැයි ඒක ඕනෑවට වඩා අපි දන්නේ නැහැ ළමයා කොයි විදිහට පාවිච්චි කරයිද කියන එක. අන්න එතන ගැටලුව ඇති වෙනවා. ඒ නිසා මේකේ තියෙනවා අර විවේචනාත්මකව කියලා කිව්වේ ඔන්න ඔය දෙපැත්තම ගන්න වෙනවා. හරි දෙමාපිය පාලනයේ දැඩිව සිටීමට කැමති නැත.
හොඳයි. එහෙම ස්වාධීන ගති ලක්ෂණ ඇති කරගන්න එක හොඳයි. හැබැයි ළමයා හරි පාරේ කොල්ලොත් එක වෙන මොනවට හරි ගියොත් එහෙම අන්න එතන ගැටලුවක් තියෙනවා. හරි. අන්න ඒ වගේ තැන්වල අපිට තියෙනවා මේක දෙපැත්තක් හිතන්න. අන්න ඕක තමයි ওই විවේචනාත්මකව විග්‍රහ කරන්න කියලා කියන්නේ. එතකොට ওই කාරණා අපි දෙපැත්තටම දාලා ගන්න ඕනේ. මේකේ හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. අපිට දැන් සර් පොයින්ට් වශයෙන් තියෙන අපිට ප්‍රශ්න අහන විදිහට උත්තරේ සකසා ගන්න මම හිතනවා හැමෝටම පුළුවන් හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. එහෙනම් අපේ හාමුදුරනේ අපි දෙවෙනි කොටසට යමුද? ඔව් සර් අපි එහෙම කරමු නේද? ඔව්. එහෙනම් ඔන්න දැන් චිත්ත වේගවල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අපි දන්නවා. එතකොට මේකේ දෙපැත්තම අපි ගන්න ඕනේ. මේකේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. එතකොට මේ දෙපැත්තම අපි සාකච්ඡා කරන්න වෙනවා. එවැනි ප්‍රශ්නයක් ආවොත්, මේ විදිහට ආවොත්. ඊළඟ අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. නව යෞවන පෞරුෂ සංවර්ධනයේහිලා ගුරුවරයා සතු කාර්ය පැහැදිලි කරන්න. ගුරුවරයා සතු කාර්ය පැහැදිලි කරන්න. මම මේ ප්‍රශ්නෙට කෙලින්ම යනවට වඩා දැන් මේ උත්තර නෙමෙයි කියන්නේ, මේ ගැන අපි චුට්ටක් අවබෝධයක් ලබන්න ඕනේ. දැන් මම අර අපි හැමතිස්සෙම කියන දේ තමයි මේ ප්‍රශ්නෙම මේ විදිහටම එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නැති වුණොත් අපි මේව ගලපලා අපි පිළිතුර සකස් කරගන්න වෙනවා අපෙන් අහන ප්‍රශ්නවලට. ඒ නිසා දැන් අපි බලනවා මේ පෞරුෂ සංවර්ධනය වෙන්නේ. ඇයි දරුවගේ පෞරුෂ සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ? මොකක්ද හේතු? සමහර වෙලා මේ නව යෝන්විය දරුවා තුළ විවිධ ගැටලු මේ කාලේ ඇති වෙලා තියෙනවා. විවිධ ගැටලු ඇති වෙනවා. අපිටත් එහෙමයි. මේ අපෙන් ඉගෙන ගන්න ළමයින්ටත් ඒ වගේ අපේ දරුවොත් නව යෞවන අවධියට එනකොට විවිධ ගැටලු වලට මුහුණ පානවා. අන්නේ ගැටලු හඳුනාගත්තොත් අපිට පුළුවන් ඒවට ප්‍රතිකර්ම වශයෙන් අන්න ගුරුවරයාගේ කාර්ය පැහැදිලි කරන්න. මං කියප එක පැහැදිලි ඇති. දරුවා තුල මොනවද තියෙන ගැටලු හඳුනා ගන්න ඕන. ඒ ගැටලු හඳුනාගෙන ඒවට විසඳුම් තමයි මේ පෞරුෂ සංවර්ධනයේදී අපේ සතු කාර්යභාරය පවතින්නේ. එහෙනම් මොනවද මේ යුගයේ තියෙන ගැටලු? අපිට ගන්න පුළුවන් තියෙනවා මේ කාලේ මානසික ගැටලු තියෙනවා ළමයින්ට. නව යෞවනයේ මානසික ගැටලු. මොනවද මේ මානසික ගැටලු? දෙමව්පියන්ට ඇති බිය. ඊළඟට නිවෙස් පරිසරයේ තියෙන අධික පීඩනය, මානසික ආතතිය, නිවස එපා වීම. අපිට මතකනේ අර මේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දූව කියන යෞවන නව කතාවේ උපාලි සහ ජින්න යන්නේ ගෙදරින් පැනලා. හරි. ගෙදරින් යන්නේ හිතන. ඔය නව යෞවනවිය එහෙම හිතෙන. ගෙදර නිකම් බාධාවක් කියලා හිතන අපේ සිතුවිලි වලට, අපේ හැඟීම් වලට අපි ස්වාධීන වෙන්න කැමතියි. ওই වගේ මේ විදිහ මානසික ගැටලු තියෙන. නිවස එපා වෙනවා. ඒ ගෙවල් දොරවල් වල කලකෝලහල තියෙන. මේවා වැඩි දුර ගියපුවාම අපේ හාමුදුරනේ ජීවිතෙත් එපා වෙනවා. සමහර කෙනෙක් ජීවිතේ එපා වෙලා කලකිරලා තියෙන. මට නම් ජීවත් වුණා ඇති කියලා හිතෙන. මොන්න ඔය වගේ කතා ඇහෙන්නේ. ඒවා ඒ ගැටලු. දැන් මට මතකයි මම මුලින්ම උගන්වනකොට මට ඒ කාලේ මෙච්චර මේවා පිළිබඳ ළමයින් ගැන කිසි අවබෝධයක් නැහැ. අපි ඒ කාලේ පොතේ ගුරු ගියා, ඉගැන්නුවා, ආවා. එච්චරයි අපි. අපේ හිතුවේ ගුරුවරයාගේ භූමිකාව පොතේ තියෙන කරුණු ටික ළමයාගේ ඔළුවට දාන එක. ඒකනේ අපි මුල් කාලේ. මට මතකයි ඒ කාලේ අපේ මගේ පන්තියේ හිටපු ගෑනු ළමයෙක් සියදිවි නසාගත්තා. සියදිවි නසාගත්තා. ඒකට හේතු උනේ මේ ළමයාගේ තාත්තා දාලා ගිහිල්ලා අම්මා රට ගිහිල්ලා. එතකොට ගෑනු ළමයා හිටියේ පුංචි අම්මා ගාව. පුංචි අම්මා මේ කෙල්ලගෙන් බැල මෙහෙවරකම් ටික කරගන්නවා ගෙදර හැමදේ. කෙල්ල මිය ගියාට පස්සේ තමයි යාළුවෝ ඒ ටික කිව්වේ මාත් එක්ක. ඔය අතරතුර මේ ගෑනු ළමයා පිරිමි ළමයෙක් එක්ක යාළුවා. මේ පිරිමි ළමයාත් එක්ක යාළුලා ඉන්නකොට අපේ හාමුදුරනේ මේ පිරිමි ළමයා තව ගෑනු ළමයෙක් එක්ක යාළුලා මේ ගෑනු ළමයට ඒක අතට අහුණා. එතකොට මේ ළමයාට අර කියන මානසික ගැටලුව ආවා. මේ ළමයා මොකද කරේ? සියදිවි නසාගත්තා. මේ වගේ අවාසනාවන්ත තත්ත්වයන් වලට ඔන්නපත් වෙනවා. එතකොට අපි මේ දරුවෝ හඳුනා ගන්න වෙනවා. ඒවා දැනගෙන තමයි අපි මේ ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය කරන්න ඕනේ. ඕක තමයි මානසික ගැටලු. ඒ විතරක් නෙවෙයි මේ ළමයින්ට තියෙනවා මේ වයසේ අපේ හැමෝටම කායික ගැටලු තියෙනවා.
ඔය ප්‍රශ්නත් එක්ක කායිකව ගැටලු තියෙනවා. හිස රදේ තියෙනවා. වමනේ තියෙනවා. අතපය පණ නැතිවීම තියෙනවා. යටිබද මේ රිදීම. ඊළඟට කෑම අරුචිය. මේවා කෙටි කාලීන වෙන්නත් පුළුවන්. ඒ වගේම කුරුලා හැදුනට පස්සේ අර පොඩි ඒක ගැන ලොකු මේකක් තියෙනව නේද සර්? කුරුලා එහෙම හැදුන. ඔව් ඒ වගේ වත් තියෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර ගැටලු. මේවා කෙටි කාලීන ඒවාත් තියෙනවා. ඔක වැඩි වෙන්න මේ ප්‍රශ්න ඒවා මේවා ඔක දීර්ඝ කාලීන වෙනවා. අපි සමහරලාට අපේ පන්ති කාමරවල අපි දකිනවා. අපේ මේ ඉස්ලා එහෙමත් මතක ඇති ඔය නේද? ඒ කාලේ ගෙදර ඇවිල්ලා ඇඳටලා නිදා ගන්න. අම්මා අහන මොකද දුවේ? ඇයි? කවුරු හරි මොනවා හරි කිව්වද? සර් බැන්නද? පන්ති බාර ටීචර් මොනවා හරි කිව්වද? ඕවා මේවා ගොඩාක් ප්‍රශ්න අහන. සමහරලාට අර වගේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කාලේ තියෙනවා පෞරුෂ ගැටලුත් තියෙනවා. නව යෞවනයාගේ පෞරුෂ ගැටලු. අධ්‍යාපනයේ පාවෙත්. ඉගෙනීමේ පාවෙන. ඉගෙනීම අතහැරලා දාන සමහර ළමයි. ඉලක්කයක් නැහැ ජීවිතේ. ඊළඟට අභියෝග බාර ගන්නෙ. ඒවට අකමැති. කලකිරුණු ස්වභාවයෙන් යුක්තයි. ඊළඟ කාලයේ කා දමනවා නිකන් ඔහේ. මොනවා හරි දෙයක් දුන්නත් ඒකට කාලය ගත කරනවා. අනිත් ළමයි ඔක්කොම වැඩ ටික කරගෙන යනවා. සමහර මේ ළමයි ඒකට කාලය ගත කර තාම නැහැ. කෙට ගෙනල්ලා දෙන්න, ලබන සතියේ ගෙනල්ලා දෙන්න. ওই විදිහට කාලය ගත කරනවා. ඊළඟ මේ ළමයි තියෙන අපිරිසුදු බවක් තියෙනවා සමහරවිට. දැන් නව යෞවන වියනකොට එහෙම වෙන්න බෑ. ওই කාලේ තමයි කොණ්ඩේ හදනවා, ඇඟපත දිහා බලනවා, ෂර්ට් එක බලනවා, කලිසම ඕවා මෙව්වා සබතු දෙක හොඳට පොලිෂ් කරනවා. නමුත් මෙන්න මේ පෞරුෂ ගැටලුත් එක්ක මේ දරුවෝගේ අපිරිසුදු භාවය. ඒව ගැන එච්චර තැකීමක් නැහැ, සිතුවිල්ලක් නැහැ. මෙන්න මේ වගේ පෞරුෂ ආක්‍රමිකතා තියෙනවා. ඊළඟට චර්යාමය ගැටලුත් තියෙනවා. මේ ළමයින්ගේ චර්යාමය ගැටලු නිතර කෝප වෙන. නිතරම කේන්තියක්. ඊළඟ අධික මුරණ්ඩුකම. ඊළඟට වැරදි චර්යාවලට යොමු වීම. ඊළඟට ප්‍රේම සම්බන්ධතා. මත්ද්‍රව්‍ය වලට යොමු වීම. ප්‍රකෝපකාරී ගති. ඊළඟට ගෙදර තියෙන බඩු මුට්ටු විනාශ කරන, පොළවේ ගහන, වීසි කර. මෙන්න මේ වගේ චර්යාමය ආක්‍රමිකතාවත් අපිට දකින්න ලැබෙනවා මේ නව යෞවන වියේ. ඊළඟට ප්‍රේම සම්බන්ධතා මේ නව යෞවන වියේ තියෙන ඊළඟ ගැටලුව. එතකොට මේ ප්‍රේම සම්බන්ධතාවත් එක්ක මොනවද තියෙන ගැටලු? අධ්‍යාපනයේ කඩාකප්පල් කරගෙන. මානසික ආතතිය. හොර රහසේ පැන යාම. සමහර වෙලාවට ගැප් ගැනීම, මල්පල ගැන්වීමක් වශයෙන් අර වගේ ඒවත් සිද්ධ වෙනවා. ඊළඟට විවිධ කරදර වලට මුහුණ දීම. දැන් ඕක දැනගත්තාම කොල්ලට ගෑනු ළමයිගේ පැත්තේ අයියලා නේද? අර කට්ටියම ඇවිල්ලා සමහරට කොල්ලට අතරමඟදී අල්ලන හොඳට ඕම ගහන. අතපය කඩන. සොපින් එකේ දාලා දෙනවා අරගෙන ඵලයන් කියලා. මේ වගේ ගැටලුත් වෙනවා. ඊළඟට ගෑනු ළමයාගේ පැත්තේ සමාජ අපවාද, නිന്ദා මේවත් එල්ල වෙනවා. එතකොට මේ දෙකොල්ලොන්ට මොකද වෙන්නේ? සියදි විනාශා ගැනීමට පෙළඹෙනවා. සමහර වෙලාවට මේවා පස්සේ කාලේ ජීවිතයට බලපානවා. පෞල් ජීවිත අසාර්ථක වෙනවා. මෙන්න මේ වගේ ගැටලු තියෙනවා. එතකොට ඔන්න ඕවත් එක්ක තමයි අපි අරකට පිළිතුරු හොයන්න ඕන නව යෞවන පෞරුෂ සංවර්ධනයේලා ගුරුවරයා සතු කාර්යභාරය පැහැදිලි කරන්න. මෙන්න එහෙනම් අපිට ඕවට දෙන්න පුළුවන් දේවල්. මේ ළමයා හරි පාරට ගන්න. මේ කාලේ මහා මුතුම කාලයක්, කුණාටු සහිත කාලයක්, චිත්ත වේගවල යුද පිටියක්. ළමයාට හරි වැරද්ද තේරුම් බේරුම් කරගන්න විදියක් නැහැ. ඉතින් අන්න එතකොට තමයි මේ ළමයාට අපි අත්ලක් සපයන්න වෙන්නේ මේ දරුවා හරි මාර්ගයට, හරි පාරේ යවා ගැනීම සඳහා. අපි ඒව සටහන් කරගමු අපේ මිස්ලා, අපේ හාමුදුරුවෝ, අපේ සර්ලා. පළවෙනි එක අපි ලියාගමු. දරුවා පිළිගැනීම හා අගය කිරීම. සර් දෙවෙනි කරන්නේ නේද? එකේ දෙකරනේ. ඔව් දෙවෙනි එකට හාමුදුරුවෝ. නව යෞවන පෞරුෂ සංවර්ධනයේලා ගුරුවරයා සතු කාර්යභාරය. ළමයා පිළිගැනීම හා අගය කිරීම. ඒක අපේ හාමුදුරුවනේ මේකයි මේ ළමයි පොන් වෙන්න දෙන්න හොඳ නැහැ. ළමයින්ට තැනක් දෙන්න ඕනේ. ළමයි පිළිගන්න ඕනේ. ඒ ළමයි අගය කරන්න ඕනේ. අපි කියන මේ උපස්තම්භනය කරනවා කිය. ඒ දේවල් කරනකොට අන්න ඒ ළමයාගේ පෞරුෂ සංවර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට දරුවා තුල අනාගත ඉලක්කයන් ඇති කරගන්න.
දරුවා තුල අනාගත ඉලක්කයන් ඇති කිරීම. දරුවා තුල අනාගත ඉලක්කයන් ඇති කිරීම. දරුවා තුල අනාගත ඉලක්කයන් ඇති කිරීම. ඊළඟට මාධ්‍ය ඇසුර කළමනාකරණය කිරීම. මාධ්‍ය ඇසුර කළමනාකරණය කිරීම. මාධ්‍ය කිව්වහම ටීවී එක වෙන්න පුළුවන්, කම්පියුටර් වෙන්න පුළුවන්, ඊළඟට Facebook ඒ වගේ සමාජ ජාල වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල්. මාධ්‍ය ඇසුර කළමනාකරණය කිරීම. අපිට පුළුවන් වෙන්න ඕනේ පුතේ මෙන්න මේ වැඩසටහන බලන්න කියලා හොඳ දේවල් වලට ළමයි යොමු කරවන්න. ඔයලා වයසේ ළමයි ඒවට කැමති. නමුත් අපි ඒක හරි පාරට හරි තැනට ගන්න ඕනේ. මාධ්‍ය ඇසුර කළමනාකරණය කිරීම. ඊළඟට අපිට ගන්න පුළුවන් නායකත්වයේ පැවරීම. නායකත්වයේ පැවරීම. ළමයිට යම් යම් දේවල් වල නායකත්වයේ පවරන්න ඕන. පාසලේ පන්ති කාමරයේ වෙන්න පුළුවන්. ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. අපි හිතමු අපි අධ්‍යාපන චාරිකාවක් යනවා කියලා. අධ්‍යාපන චාරිකාවේ අවශ්‍ය දේවල් යම් දේවල් සංවිධානය කරලා කොටස් වලට කඩලා අපිට පුළුවන් දරුවන්ට පවරන්න. දවස් දෙකක ගමනක් යනවා නම් පුතේ ඔබ වලන් ටික හොයන්න ඕන. ඔයගොල්ලෝ ඔයා මෙහෙම දරුව ටික කඩලා ගන්න ඕන. ඊළඟට අනිකුත් දේවල් ඔබ ඔයා මේ ටික කරන්න ඕනේ. අපි ඒක පවරන්න ඕනේ. ඒ පවරනවා විතරක් නෙමෙයි හොඳ අගය කිරීමකුත් එක්ක මේවා පවරන්න ඕනේ. පුතේ ඔයාටම කිව්වේ මම දන්නවා මේක ඔයා හොඳට කරලා දෙයි. ඒ හින්දායි මම වෙන කාටවත් නොකිය මේක ඔයාටම කිව්වේ. අන්න බලන්න. එහෙම කරපුවාම අර ළමයි ඒවා හරි කැමැත්තෙන් කරනවා. වගකීම් බාර දීම. වගකීම් බාර දෙන්න ඕනේ. වගකීම් බාර දීම. ඊළඟ කාරණාව අපි ලියා ගන්නවා විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත කරවීම. විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත කරවීම. සර් විෂය සමගාමී සහ ඊළඟට අවස්ථාව ලබා දීම. අවස්ථාව ලබා දීම. විවිධ දේවල් වලට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න ඕන. විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත කරවීම. විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත කරවීම. ඊළඟට අපි ළමයින්ට අවස්ථාව ලබා දෙන්න ඕන. විවිධ දේවල් වලට අවස්ථා ලබා දීම. හැමදාම එකම ළමයෙකුටම යම් දේවල් කියනවට වඩා හැම ළමයෙකුටම යම් දේවල් පවරන්න ඕන අවස්ථාව ලබා දෙන්න ඕන. එතකොට මේ අවස්ථා ලබා දෙනකොට අපි තේරුම් ගන්න වෙනවා අපේ හාමුදුරනේ මේ ළමයි විවිධයි කියන එකට. එතකොට හැමෝම එක වගේ අවස්ථා සිද්ධ කරන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. එතකොට යම් මේ ළමයින් තුල අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ කරන දේවල්. එතකොට අපිට පුළුවන්කම වෙන්න ඕනේ එක පැත්තකින් අපි දෙමව්පිය වශයෙන් අනිත් පැත්තෙන් ගුරුවරු වශයෙන් අඩුපාඩු සුහදව පෙන්වා දෙන්න. මොකද මේක පන්ති කාමරේ විතරක් නෙමෙයි ගෙවල් දොරවල් වලත් මේ වයසේ දරුවෝ ඉන්නේ. අඩුපාඩු සුහදව පෙන්වා දෙන්න. දැන් අපේ හාමුදුරුවනේ අපේ මිස්ලා අපේ සර්ලා අපි ඉස්සරලා මේ අවධියේ තියෙන ගැටලුවක් අපි කතා කරා. ඒක ලියන්න එපා. මේ පොඩ්ඩක් ඒක සාකච්ඡාවට බඳුන් කරන්න මම මේ ගත්තේ. දැන් මේ කාලේ ප්‍රේම සම්බන්ධතා හිම ඇති වෙනවා කියලා කිව්වනේ අපි මොකද කරන්නේ ඒවට? අල්ලගෙන ගස් බැඳලා ගහනවාද? එහෙම නැත්නම් ළමයන් නින්දාවට වාචනය කරනවාද? මොකද කරන්නේ? ඒ වගේ දෙයක් අපිට අහු වුණා පන්ති කාමරේ. මොකද අපි කරන්නේ? එහෙම නැත්නම් අපේ ගෙදර ඉන්න ළමයෝගෙන් එහෙම දෙයක් මේවා වුණා. මොකද කරන්නේ? ඔබ ඒ නව යෝන්ගේ ඔය වගේ දෙයක් තිබුණු වෙලාවක ඔබේ දෙමව්පියෝ මොකද කරේ? දැන් ඔන්න අපිට හිතන්න පැති තියෙනවා. අපි මොකද කරන්නේ?
අපේ ළමිස්ලා ඉදිරිපත් වෙන්න. අපේ මිස් කෙනෙක් නම් පිළිතුරක් ඉදිරිපත් කරනවා මේ ඇහෙනවා මට විතරක් දන්නේ අනිත් අයටත් එහෙම. ගෝසාව සර් මොනවත් ඇහෙන්නේ නැහැ සර් ලොකු ගෝසාව. සිග්නල් වල මොකක් හරි අනේ මිස් මේ සිග්නල් වල දෙපුවක් වගේ. දැඩි විරෝධයක් එකපාරටම ප්‍රකාශ කරන්න හොඳ නැහැ. එහෙම විරුද්ධතාවය ප්‍රකාශ කරන්න එතනදී ඒගොල්ලන්ගේ තියෙන චිත්ත වේගත් එක්ක ඒව දරුණු වෙන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරලා දෙන එක තමයි කරන්න ඕනේ. ක්ෂණිකව ඇදෙන මේ තීරණ ගන්න මේ වැඩ පුළුවන් අනේ මිස් කැඩි වගේ ඇහෙන්නේ මේ සිග්නල් වල මොකක් හරි ගැටලුවක් ඇති මිස්. මිස්සෝ සර් ඉන්නෝනේ මිතුරියක් වගේ නේ ඒ වෙලාවේ. ඔව් අපේ හාමුදුරුවෝ හොඳ එක. ඉතින් කරුණාවෙන් නැත්තම් වසවිස ප්‍රවාහපානි කරන නිසා පාලම තුල ඇති වුණ චිත්ත වේගත් එක්ක ඒගොල්ලෝ තව තවත් ඒක වර්ධනය කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව අපි කලබල වෙන්නේ නැතුව කරුණු පැහැදිලි කරලා දීලා හිමින් සැරේ ගැටලුව විසඳ ගන්න ඕනේ. එහෙම නැතුව අපි කලබල වෙලා වැඩි තීරණ ගත්තොත් එහෙම ළමයි ඊට වඩා කරුණු වෙන්න අවස්ථාව වැඩි. එතකොට අපේ මිස්ලා මේ අපේ සර්ලා එහෙම කවුරු හරි මේ ඔක ඒ ළමයි එහෙම ඒ වගේ දේවල් කරන එක වැරදිද? ඔක වැරද්දක් හැටියටද අපි ගන්නෙ? වැරද්දක් නෙමෙයි. ඔව් අපේ හාමුදුරනේ එහෙම දේවල් ඒ කාලේ කලේ නැත්නම් වැරද්දක් ඇත්තටම. අන්න ඒක තමයි. අන්න හොඳම උත්තරේ ලැබුණා. ඔව් වැරද්දක් විතරක් නෙමෙයි අපේ මිස්. එහෙම වුණොත් ඒ ළමයි මේ ගෑනු ළමයි සම්බන්ධ මොනවා හරි මේ කියන මොකක් හරි මේ ප්‍රශ්නයක් ලෙඩක් හෝ එහෙම නැත්නම් මානසික ලෙඩක්. එහෙමනම් ඔන්න අපි ඔක හොඳට තේරුම් ගන්න වෙනවා අපේ මිස්ලා සර්ලා. ඒ වයසේ ඒ වගේ සිතුවිලි පහළ නොවුනොත් තමයි ප්‍රශ්නේ. ඒ වගේ සිතුවිලි පහළ වෙනවා. මෙහෙමයි ඒක කරන එක නොකරන එකේ ළමයාගේ වැඩක්. එහෙම දෙයක් ඇති කරගන්න එක නැති කරන සමහර ළමයි ඒව ඉතින් පාලනය කරගෙන ඒ වගේ සිතුවිලි ඇති වෙනවා. ඒක කාටත් පොදු දෙයක්. එතකොට සිතුවිල්ලක් ඇති නොවිච්ච කෙනෙක් නෑ සර් මං හිතන්නේ ක්‍රෂ් එකක් හරි තියෙනවා ඕනම කෙනෙකුට. එතකොට මේකට මම පුංචි කතාවක් අපේ මිස්ලට කියන්න මේ ඔය මගේ යාළුවෙක් මේක මං හොඳටම දන්න කෙනෙක්. එතකොට මේ වෙනකොටත් ඉතින් මම මේ එයත් එක්ක නිතර ඔය හම්බ වෙනවා එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ පිරිමි ළමයෙක් ඉතින් මේ ඔය ටිකක් ග්‍රාමීය ප්‍රදේශයක පාසලක. මට මෙහෙදි තමයි හමු වුණේ. ඒ ඉතින් ඔය 10-11 වගේ පන්තිවල තමයි මේ ළමයාට යාළුවට ඔය මේ ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් ඉතින් ප්‍රේම සිතුවිල්ලක් ඇති වෙනවා. ඉතින් ওই කාලේ මහ පුදුමාකාර කාලයක් නේ අපේ හාමුදුරනේ. ඔය මේ කාලෙදී එහෙම ඔය ළමයි තුල ආදරය ඇති කරවෙනහම ඒ ළමයාට විතරක් නෙමෙයි. ඔය ගෙදර ඒ ළමයායි ගෙදර ඉන්න බල්ලට පවා අපි ආදරේ. අපි කැමති. එහෙම කාලයක් නෙවෙයි. හරි? ගෑනු ළමයායි ගෙදර ඉන්න ආය අම්මලා තාත්තලා ඉඳන් ගෙදර බල්ලට පවා හරි කැමති. එහෙම කාලයක්. ඉතින් ඔහොම බලාපොරොත්තු තියාගෙන ඉඳලා කොහොම හරි ඉතින් සාමාන්‍ය පෙළ විභාගෙට. එතකොට මෙයා කියනවා මේ ඒ කාලේ අනිත් කොල්ලෝ කරන ওই දඩබ්බර වැඩ හැම මූ කරන්න ගියේ නෑලු. ඒ හේතුව තමයි අර ගෑනු ළමයා නිසා. මොකද මේ ලකුණු කැපේ කියලා. මේ ළමයා අනිත් එක තමයි මේ ඉගෙන ගන්න වැඩි දක්ෂතාවයක් නැහැ. නිකන් ඔහේ අර නිකන් අර බාල පන්තිවල මේකෙන් අර තේරුම් ගන්න මේ අවදියේ තියෙන ක්‍රියාකාරීත්වය හින්දායි මම මේ කියන්නේ. මේකේ කිසිම මේ උනන්දුවක් ඉගෙනීමට එහෙම තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඕනෑවට එපාවට ඉස්කෝලේ ගියපු කෙනෙක්. වැඩි මේ දක්ෂතාවයක් එහෙම පෙන්නපු කෙනෙක් නෙමෙයි. නමුත් අර කැපී පෙනෙන්නයි අර අයගේ පිළිගැනීම ගන්නයි මෙයා පුදුම විදිහට වැඩ ටික කරගෙන යනවා. අර පන්තියේ 20 සහ 30 අතර වගේ හිටපු ළමයා ඔය 10-11 වසර පන්තිවලදී එනවා 2-3 අතරට. 2-3 ඔය අතරට එනවා. එතකොට ඒ ඔක්කොම වැඩ ගුරුවරුන්ට කීකරු ඉස්කෝලේ වැඩ ටික කරනවා, පන්ති නායකකම ගන්නවා.
මේ ඔක්කොම කරන්නේ වෙන මොකක්වත් නෙමේ ජීවිතය ගැන බලාපොරොත්තු අනම්මනම් දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න නෙමෙයි අර ළමයාගේ හිත දිනා ගන්න. උසස් පෙළ පන්තියේදී මේ යෝජනාව කරනවා. එතකොට අර ළමයා කිව්වලු අපි ඉගෙන ගමු. එතකොට ඔය ගෑනු ළමයා ශිෂ්‍ය නායිකාවක්ලු. ශිෂ්‍ය නායිකාවන් නිසා මම ශිෂ්‍ය නායිකාවක්. අපි මේ අනිත් ළමයින්ට ආදර්ශයක් වෙන්න එපේ. ඒ නිසා අපි දෙන්න හොඳට ඉගෙන ගමු කියලා. ඔන්න ඔය අතරතුර මේ ඔය පාසලේ දේශපාලන විද්‍යාව කරන ගුරුවරයා මාරු වෙලා යනවා. ග්‍රාමීය පාසලක් නිසා මාස 2-3ක් යනකම් ගුරුවරයෙක් එන්නේ නැහැ. දැන් මේ යාළුවා කල්පනා කරාලු අනිවාර්යෙන් අර ගෑනු ළමයා මේ විශ්වවිද්‍යාලේ යනවම තමයි. මමත් කොහොම හරි මේ විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා හිතලා දැන් මේ පාසලේ හිටියොත් එහෙම යන්න වෙන්නේ නැහැ. මොකද දැන් එක විෂයකට ගුරුවරයෙක් නැහැ. මේ ළමයා මොකද කරන්නේ? අර පාසලෙන් ඉවත් වෙනවා. උසස් පෙළ කර ඉන්න ගමන් අවුරුද්දක් විතර ගත වෙලා තියෙද්දි පාසලෙන් අයින් වෙනවා. අයින් වෙලා තමයි මෙන්න මේ ප්‍රදේශයට එන්නේ. ඊට පස්සේ තමයි ඔය අපිටත් හමු වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳට වැඩ ටික කරනවා. පාඩම් කරනවා, ලියනවා, ඒවා මේ ඔක්කොම කරනවා. අපේ මිස්ලට කියන්නේ ප්‍රතිඵලය කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි ලිව්වේ. උසස් පෙළ විෂයන් 3ටම A3ක් එනවා. දිස්ත්‍රික්කේ 19 වෙනියා. අයිලන්ඩ් රෑන්ක් එක 70. ඔන්න ළමයාගේ ප්‍රතිඵලය. වැඩේ තියෙන්නේ ඒවා කරගෙන අරහෙ යනකොට අර ටික ඒ කාලේ අද වගේ මේ ජංගම දුරකථන ඒවා මේවා තිබිච්ච යුගයක් නෙමෙයි. සියල්ල බිඳ වැටිලා. අන්න ප්‍රශ්නය. ඊට පස්සේ මහා අර කියපු අර අපි ඉස්සෙල්ලා කතා කරපු අර මහා ව්‍යාකූල අර යුද්ධ පිටියක් කුණාටු සමය උදා වෙනවා. හරි. පුළුවන් තරම් මේ යකා පිස්සු කෙල්ලනවා. මේ අතන ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැහැ. ගමේ යන්නේ නැහැ. දෙමව්පියෝ ගාවට යන්නේ නැහැ. ඒ සියල්ල අමතක කරලා මහා අමුතුම කාල පරිච්ඡේදයක් ගත කරේ. ඔන්න ඔය විදිහට මානසික ගැටලු ඒවා මෙව ඇති වෙලා හැබැයි කොහොම හරි පස්සේ මේක හැබැයි මේ මොන දේ කරත් අපේ මිස්ලම මේ මත්ද්‍රව්‍ය පැත්තට යොමු වුණේ නැහැ. ඒක එහෙම හොඳක් තිබුණා. මත්ද්‍රව්‍ය පැත්තට යොමු වුණේ නැහැ. ඒ කොහොම හරි දැන් මේ වෙනකොට නම් හොඳට ඉන්නවා. ඔන්න ඔය කාලවල තියෙන ගැටලු. එතකොට අපිට මෙන්න මේ තැන්වලදී දැන් බලන්නකො අපිට පුළුවන් අපේ හඳුන එකේ ගන්න තියෙන දේ තමයි මම කල්පනා කරේ. අපිට පුළුවන් මේ ඉලක්ක ඇති කරන්න. ළමයින් තුල. පුතේ හරි මේක කරගන්න පුළුවන් වෙන්නේ ඔබට මෙන්න මෙහෙම වුණොත්. ඔබ මේ ඉලක්කයට ඵලයක්. මෙහෙම කරහන් නැත්නම් ඔබට මේක අතහැරෙන්න පුළුවන්. ওই වයසේදී අපි තරවටු කරලා හරියන්නේ නැහැ. ගහලා බැනලා හරියන්නේ නැහැ. ගැහුවට බැලන අපේ මිස්කිව වගේ ඕක හොර රහසෙන් කරන්න පුළුවන්. මත්ද්‍රව්‍ය පැත්ත උනත් ඒ වගේ. අපිට පුළුවන් ওই ආදරය කියන එක ගැඹුරින් තේරුම් ගන්න අවස්ථාව උදා කරන්න ළමයාට. ගීත මගින් ආදරය කියන්නේ මොකද්ද? චිත්‍රපට මගින් නාට්‍ය සාහිත්‍ය පොත්පත් සංග්‍රහ මේ වගේ අපිට දෙන්න පුළුවන් අර මේ ආදරය කියන එකට හොඳ අර්ථකථනයක්. මෙන්න මේවා ඒ තුලින් අර දරුවාගේ පෞරුෂ සංවර්ධනය කරන්න පුළුවන්. එහෙම වුණොත් අන්න අර වගේ අර ගැටලු සහගත තැන් වලට යන්නේ නැහැ. කොහොම හරි දැන් මෙතනදී ආ සියදී විනාශා ගත්තෙත් නැහැ. කාටවත් හානි කරන්න ගියෙත් නැහැ. කොහොම හරි මේවා තේරුම් අරගෙන ඉන්නවා. මේ මෑතකත් මට හම්බුණා. දැන් විවාහ වෙලා ඉන්නේ. මං එහෙම මොකෝ බන්දෙන් අරවා එහෙම මොකද ගම් පැත්ත එහෙම ගියේ නැද්ද? නෑ ඒ දෙන්නත් හිතේ පැත්තකින් ඉන්නවලු. එයත් හිතේ පැත්තකින් ඉන්නවා කියලා කිව්වා. ඒක මං කිව්වට නේ ඒ කිසිම ගැටලුවක් නෑ මගේ විවාහ ජීවිතේට මං ගැටලුවක් ඇති කරගන්නෙත් නෑ. ඒගොල්ලොන්ගේ විවාහ ජීවිත වලට මං ගැටලුවක් ඇති කරගන්නෙත් නෑ. මට ඒක මරා ගන්නත් බෑ. මගේ හිතේ පැත්තකින් ඒක තියෙනවා. ඔය සමහර වෙලාවල් වලට හුදකලා වෙන වෙලාවට තනි වෙන වෙලාවට මතක් වෙනවා. මොනවා කරන්නද ජීවිතේ හැටි ඔහම තමයි. කියලා මිනිහා ඉතින් මාත් එක්ක කිව්වා. ඔන්න වැඩේ. එතකොට මෙන්න මේවට අපිට ඒ දරුවන්ට හරි පැත්ත පෙන්නලා දෙන්න වෙනවා. ඒවා ඇති වෙන ඒවා අපි මිස්ලා කිව්වා වගේ වැරද්දක් නෙමේ ඇති වෙනවා. අපි ඒවා නවමාවතකට හරි මාවතකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව විවේකයේ විනෝදය අර්ථවත්ව යෙදීමට ඉඩ ලබා දීම. අරවත් එක්ක විවේකයේ විනෝදය අර්ථවත්ව යෙදීමට අපි මාර්ග හදලා දෙන්න ඕනේ, ඉඩ ලබා දෙන්න ඕනේ. අපේ නන්ද හාමුදුරුවෝ ඉන්නව නේද? නන්ද හාමුදුරුවනේ ඔව් සර්. ඔව්. අපේ හාමුදුරුවෝ මේකට ඊළඟ ටික එකතු කරන්න ඕනේ. මම මේ දුන්නට පස්සේ ඊටු තව මේවට තව අඩුපාඩු ඇති. ඒවා ටික සම්පාදනය කරන්න. ඊළඟ
උපදේශනය අවශ්‍යයි මේ දරුවන්ට. අපි ඒත් එක්ක නිතර කතා බහ කරන ඒගොල්ලෝගේ අඩුපාඩු මොනවද කියලා හොයන්න ඕනේ බලන්න ඕනේ. යම් අයට විවිධාකාර ගැටලු තියෙන අය අයට උපදේශ දෙන්න ඕනේ. උපදේශනය අවශ්‍ය වෙනවා. ඊළඟට ක්‍රීඩා කටයුතු වලට යොමු කරවීම. මේ ක්‍රීඩා කටයුතු වලට යොමු කරවීම හොඳ පෞරුෂ ලක්ෂණ ඇති කරවන්න පුළුවන්. අපිට අර වචන වලින් කියනවට වඩා මේ වගේ ළමයින්ට යමක් ඉගෙන ගන්න තියෙන හොඳ පෞරුෂ ලක්ෂණ ඇති වෙනවා. ජය පරාජය සමව විඳ දරා ගැනීම. කණ්ඩායම් හැඟීම ඒවත් එක්ක ඔය ක්‍රීඩාත් එක්ක අපේ මිස්ලා සර්ලා මේ ක්‍රීඩා කටයුතු වලට විතරක් නෙමෙයි විවිධ තරඟ වලට නැටුම් තරඟ වෙන්න පුළුවන්, චිත්‍ර තරඟ වෙන්න පුළුවන්, සංගීත තරඟ වෙන්න පුළුවන්. ඔය වගේ නොයෙක් කතික තරඟ වෙන්න පුළුවන්. විවිධ තරඟ වලට ඉදිරිපත් කරවන්න ඕනේ. එතකොට ඒ වගේ මොනවද දරුවට ලැබෙන්නේ මොනවද ලැබෙන පෞරුෂ ලක්ෂණ? එකක් ඉදිරිපත් වීම. ජය පරාජය සමව භුක්ති විඳීම. අන් මතවලට ගරු කිරීම. කණ්ඩායම් හැඟීම. නායකත්වය. ඉවසීම. මේ වගේ කරුණු රාශියක් ඒ තරඟවලට යොමු කරවීම තුළ දරුවට ලැබෙනවා. ඊළඟ කාරණාව හැටියට අපි ලියාගමු. ඔළුවට පමණක් නොව හදවතටද කතා කළ යුතුය. ඔළුවට පමණක් නොව හදවතටද කතා කළ යුතුය. අපි බොහෝ වෙලාවට ළමයාගේ ඔළුව ඉලක්ක කරගෙන තමයි අපි ගොඩාක් වැඩසටහන් කරන්නේ. ඉගෙනවීම උනත් එහෙම ගොඩක් බර වෙන්නේ අර විභාග කේන්ද්‍රීය රටාවක්නේ අපේ තියෙන්නේ. අපි ඒ විතරයි ඔළුවට විතරක් නෙමෙයි අපි ළමයාගේ හදවතට කතා කරන්න ඕනේ. ඔහුගේ හැඟීම් අපි තේරුම් ගන්න ඕනේ. ඔහුගේ දුක වේදනාව අපි තේරුම් ගන්න ඕනේ. ඒවත් එක්ක අපි ඔහු සමග සුහද වෙලා අපි හදවතට කතා කරොත් ඔය දරුවන්ගේ අපිට පුළුවන් ඇත්තටම සමහර වෙලාවට දරුවා අඬනවා ගෙදර දොරේ ප්‍රශ්න කියනවා සමහර වෙලාවට. කාටවත් කියන හිතේ තද කරගෙන තිබිච්ච ඉක්කි ගගහ අපේ මං හිතන අපේ මිස්ලා සර්ලට අත්දැකීම් ඇති. අම්මට තාත්තට වඩා දරුවා ගුරුවරයා විශ්වාස කරනවා. ඉක්කි ගගහ කියනවා. හදවතට කතා කරොත් එහෙම වෙනවා. ඊළඟට ආදරය පිළිබඳ හැඟීම් ප්‍රකාශ කළ හැකි වඩාත් උචිත ක්‍රම කියා දෙන්න ඕනේ. දැන් මේ ළමයින්ගේ හිතවල මේවා ඇති වෙනවා කියවනේ අපි ඒක වැරද්දක් නෙමෙයි කියලාත් කියවනේ අපේ හාමුදුරුවනේ අපේ මිස්ලා. එතකොට මේවා ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපිට පුළුවන් කවි ගීතවලට නාට්‍යවලට ඒවා යොමු කරවන්න. පුතේ හිතට එන දේ ලියහන් කොලේක. මට පෙන්වුවේ නැති වුණාට කමක් නැහැ. ඒ දේවල් වලට අපි ළමයි යොමු කරවන්න ඕනේ. ඒ දේවල් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් අපි සකස් කරලා දෙන්න ඕනේ. ළමයි සමහර අය චිත්‍ර අඳිනවා. ඒවා හොඳයි වෙඩෙස් වල එහෙමත් අඳින්නේ සමහර විට පොත්වල අඳිනවා. ඊට පස්සේ එතනින් පස්සේ අපි ටික ටික ඒ ළමයා හරි පැත්තට ගන්න ඕනේ. ඒක හැටි. ඉතින් ඔන්න ওই දේවල් අපිට දරුවාගේ පෞරුෂ සංවර්ධනය කර ඇති කරවන්න පුළුවන් දේවල්. තව මේකට එකතු කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපේ හාමුදුරුවෝ අපේ මිස්ලා සර්ලා එකතු කරන්න. නැද්ද අපේ මිස්ලා සර්ලා අපේ හාමුදුරුවෝ නන්ද හාමුදුරුවෝ? ඔව් සර්. මේකට තව කරුණු එකක්. ඊළඟට යමු නේද සර් කියන්න ඕන කරුණු ටික ඔක්කොම පැහැදිලි කළා. මේකට දැන් අපිට අර උපදේශන සේවාවක් ලබා දීම වගේ හර අත්‍යවශ්‍ය වෙලාවට සමහර වෙලාවට සමහර ප්‍රශ්නයක් උඩු දිව්වහම මනෝ උපදේශනය වගේ දේවල් දෙන්න පුළුවන් නම් පාසලේ ගුරුවරයෙක් විදිහට ආධ්‍යාත්මික පැත්තට ළමයි පොඩ්ඩක් ආධ්‍යාත්මික සංවර්ධනය ඒක අපේ මිස්සෝ ඒක හොඳ කරුණ උපදේශනය අපි ලිව්වා. එහෙද අර ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් කිරීම ඒකත් ගන්න පුළුවන්. අර මම මෙහෙමයි. ඒක අර එහෙම ගත්තේ නැත්තේ අර අතන අපි අර විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්
ඒක දිග ඇරගත්තාම ඒක තුලක් තියෙනවා. නැත්නම් ඉතින් අපිට වෙනම වුණත් එහෙනම් ඒක ගත්තර කමකුත් නැහැ මිස්. ඒක හොඳයි. ඒවත් හොඳ පෞරුෂ සංවර්ධන ලක්ෂණම තමයි මිස්. නිරන්තර අවධානය මොකද ඉස්සරට වඩා දැන් තාක්ෂණයත් එක්ක ළමයි දියුණු නිසා දැන් ක්ෂණික තීරණවලට එළඹෙන ප්‍රවණතාවය වැඩි නිසා මේ දැඩි අවධානය කියන කරුණ ගන්න බැරිද? ඒ තුලින් පෞරුෂ ලක්ෂණ සංවර්ධනය කරන්නේ. අපි චුට්ටක් ඒක සාකච්ඡා කරමු මිස්. මටත් ඒක එකපාරම නිරන්තර අවධානය දරුවාට ලබා දීම. එතන ආරක්ෂාව රැකවරණයද පෞරුෂ ලක්ෂණයක්ද ඇති වෙන්නේ? දැන් මේ මිනිස්ස දැන් හිතන්නකො උදාහරණයක් විදිහට අපි ඒ කාලේ අපේ තරුණ කාලේ ගත්තාම අපේ නවයුන් කාලේ ගත්තාම දැන් හරි ලියුමක් ලිව්වයි කියමුකෝ අපි දැන් ඒක ලියලා ඕකේ කීපාරක් එඩිට් කරනවාද අපි. එතකොට ඒකේ දැන් අපිට අර ආවේගශීලී භාවය අඩුයි. නමුත් දැන් දරුවන්ගේ ඒ පැත්තට වැඩිනේ නැඹුරුතාවය. එතකොට සමහර වෙලාවට දෙමව්පියන්ගේ ඇස් වහලා කරන හොර වැඩ බොහෝ දුරට අර ගුරුවරුන්ට අහු වෙන අවස්ථා තියෙනවා. දැන් මේ කාලේ වුණත් ගොඩාක් මේ ගුරුවරු දැන් අපි ප්‍රශ්න විසඳපු ප්‍රමාණය වැඩි. කියන්නේ අපිට සමහර වෙලාවට Zoom class වලදී පවා මේ හොරෙන් chat කරන ඒවා පවා අපිට අහු වෙනවනේ සමහර වෙලාවට. ඒ අපි දැඩි අවධානය නිසා නේද? එතකොට එයාලට ඒ කතා කරලා වුණා අපි එයාලත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා අර අවධානය වැඩිපුර යොමු කරපුවාම එයාලව වැරදි වලට යොමු වෙන එක අඩු කරලා ඒගොල්ලන්ව හොඳ පැත්තට දාන්න පුළුවන් නේද? ඔව් එහෙම පුළුවන් මේ. ඔව් ඒක ගන්න පුළුවන්. ගුරුවරයා සුහදශීලීව මිත්‍රශීලීව සිටීම වැදගත්. දරුවත් ඒකත් ලියාගමු මිස්. ඒක අපි ලියාගමු හැමෝම. ඒක වැදගත්. ශිෂ්‍යයන්ව හඳුන ගන්න ඕන, එයාලට ආදරේ, කරුණාව, දයාව දක්වන්න ඕන. ඒ වගේම ශිෂ්‍යයන් සමග අපි නිතර කතා කරන්න ඕන. ඒ කට්ටියට එතකොට තමයි ඒ කට්ටියගේ ප්‍රශ්න ටික එළියට එන්නේ නේද? ඔව් ඒ කියන්නේ ප්‍රියමනාප පාසල තුල අර ප්‍රියමනාප පරිසරයක් ඇති කරන එක නේද? ගොඩක් වෙලාවට ගුරුවරයාට පුළුවන් සිනාමුසු මුහුණින් පන්තියට ගිහිල්ලා අර දරුවත් එක්ක ගොඩක් සුවදශීලීව සිටීම තුල ඒක ලියා ගන්න පුළුවන් සර් නේද? ඔව් ප්‍රියමනාප බව. ඒ ප්‍රියමනාප භාවයත් එක්ක මිස් අර වගේ ගැටලු තිබුණත් දරුවෝ ගුරුවරුන්ටත් කියනවා සමහර අය ඉන්නවා. හොයාගෙන ඇවිල්ලා සර් කියන්නේ එතකොට අපි අහන්න ඕනෙත් නැහැ. අහන්න ඕනෙත් නැහැ. අහන්න ඕනෙත් නැහැ. සමහර කර ලොකු ප්‍රශ්න අපි කියමුකෝ මේ අම්මට තාත්තට ඊට පස්සේ කාටවත් කියන්න බැරි ඒවා එතකොට ගුරුවරයාට කියනවා. එතකොට ඒ තුලින් මේ ලොකු ප්‍රශ්න මගහරවා ගන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ තව සටහන් කරගත්තු එහෙම ඒවා නැද්ද මේකට එකතු කරගන්න? අවසර අපිට ගන්න පුළුවන් නේද මේ දැන් ඒ නිවැරදි වයසේදී එයාලට විශේෂම ලිංගික අධ්‍යාපනය කියන එක ලබා දෙන්න ඕන. මොකද එයා දැන් අපි කියමුකෝ එතකොට වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මොකද ඒ වයස තමයි අපි අනිවාර්යයෙන්ම ළමයිව බලා ගන්න ඕන වයස. එතකොට මේ වයසේදී ශාරීරික ක්‍රියාකාරකම් ගැන උන්ට පහදලා දුන්නොත් එහෙම අර එයාලට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම දැන් වැරදි පැති වලට යනවනේ. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට. එතකොට ඒ වගේ ඒ සෞඛ්‍ය පැත්ත ඒ පැත්තත් ඒ වයසේදී ළමයින්ට අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕන. මොකද මේ දේවල් වලින් වළක්වා ගන්න. නැත්තම් එයාලගේ ඒ කාලය නරක වුණොත් එහෙම ඉස්සරහට එයාලට බලපානවා. මුළු ජීවිතේටම ඒ කාලය අනිවාර්යයෙන් බලපානවා. ඒකටම එකතු කරන්න පුළුවන් අපේ හාමුදුරුවන්ගේ අදහසත් එක්කම මේ අපි එතකොට මේ වයස මෙන්න මේ වගේ කාල සීමාවක් පුතේ ඔයාලට තියෙන්නේ කියලා පැහැදිලි කරලා ඊට පස්සේ එන කාලය තුල ජීවිතය හොඳින් ගත කරන්න පුළුවන් කියලා චිත්ත වේගී කළමනාකරණය කිරීම තුල මේ කාලය තුල කොමිස් ඒකත් හොඳ චිත්ත වේග කළමනාකරණය කිරීම. දැන් අර අතනත් මම අර මිස් ඒක මේ අපි අර මම කිව්වේ දැන් ඔය මටත් ඔය සමහර අවස්ථාවල අපේ ළමයින්ගේ ඔය ප්‍රේම සම්බන්ධකම් ඕව මෙව අහුවෙලා තියෙනවා. ඉතින් මම ඒ වෙලාවට මම කිව්වේ පුතේ මෙහෙමයි. මේ වැඩේ හරියට කෙරෙන්න නම් ඔයා මෙන්න මේ තැනට යන්න වෙනවා.
එහෙම නැත්තම් මේක ඉටු වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ගෑනු ළමයාගේ තත්ත්වය මෙහෙම ඉන්නේ. ඔයාලට කැමති වේද බලන්නකෝ. ඒගොල්ලෝගේ ගෙදරින් මේක දැනගත්තාම මාර ප්‍රශ්නයක් නේ. ඔයාලට මේක කරන්න නම් තියෙන්නේ හොඳට ඉගෙනගෙන මෙන්න මෙහෙම ලාගු. නැත්තම් ඔයා අපි හිතමු දැන් ඔයාලට පුළුවන් ඕන නම් මේක හොරෙන් කරගන්න. පස්සේ කාලේ දැන් ගෙදර බලන්නකෝ කොච්චර මේ ගම්වල තියෙන ගැටලු කියලා ඔය ඒ පසුබිම අර මිස් කිව්වා වගේ පෙන්නලා දෙන්න ඕන. දැන් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ගැටලු. එතකොට ළමයා තේරුම් ගන්නවා. ඔව් මම ඊට කලින් මේ ස්ථාවරය හදා ගන්න ඕනේ. රැකියාවක් හොයා ගන්න ඕනේ. ගෙයක් දොරක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අර දේවල් හරියට පවත්වාගෙන යන්න පුළුවන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. මම දැන් ඊට පස්සේ කිව්වා දැන් ඔයා මේ හිතන්නෝ දැන් විභාගේ ෆේල් වුණා. ඔයා එතකොට ගෙදර නවතිනවා. අර ළමයා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නකෝ. ඔයා කොහේ හරි එක්ක රස්සාවකට යයි නැත්නම් මොකක් හරි කෝස් එකකට යයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ළමයා ඊට පස්සේ වෙන ඉස්කෝලේකටවත් ගියොත් එහෙම හොඳ ප්‍රතිඵල අරගෙන මෙන්න මේ වගේ ගැටලු වෙනවා. ඒ නිසා ඔයා හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ මෙහෙම වුණොත් ඔයාට මේක එච්චරම මහලුකු ගැටලුවක් නෙමෙයි. කියලා ඉතින් මේ වෙන පැත්තකට ඉතින් මේක හරවන්න වෙනවා. ඕක ඉතින් අපිට අයින් කරලා දාන්න පුළුවන් මිස් නේද? මොකද මේ අර කෙස් ගහක් ගලවනවා වගේ ගලවලා අයින් කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ මිනිස්සුන්ගේ හැඟීම් කියනවා සිතුවිලි කියනවා. ඉතින් අපි ඒ වගේ පාරවල් වලට යවන එක තමයි කරන්න තියෙන්නේ. අර මිස් කිව්වා වගේ ඉතින් අර උපදේශනේ සිතුවිලි කළමනාකරණය කරගෙන යන්න පුළුවන් වෙන්න ඉතින් කියලා දෙන්න වෙනවා. අපි අතීතයට ගියා නේද සර්? ඔව්. අනිවාර්යයෙන්ම. අපේ හාමුදුරන්ට මොකක් හරි කියන්න තියෙනවා වගේ සර්. දැන් අපේ මිස් මේ මම තව අපේ හාමුදුරන්ට චුටි ඉඩක් දෙමු. මම මේ හාමුදුරුවෝ පැත්තම තමයි මම මේ චුට්ටක් කතා කරන්නේ. මේ ඉතින් අපේ ස්වාමින් වහන්සේලාටත් ඉතින් ওই නව යෝන්විය තිබුණා. අපි කොයිම වෙලාවකවත් අපේ මිස්ලා සර්ලා අන්තවාදීව හිතන්න හොඳ නැහැ. උන්වහන්සේලාත් ඉතින් සිවුරු පොරවා ගත්තට අපි වගේම විවිධ කායික මානසික සිතුවිලි තියෙන අය. ඒ හින්දා මම මේ කියන කාරණාව සම්බන්ධයෙන් වැරදි දෙයක් එහෙම හිතන්න එපා. මට ඔය ළමා කාලේ අපිත් ඉතින් ඔය එළඹෙන අවදිය වගේ වෙනකොට අපි යනවා මේ පන්සලේ මේ බෝධි පූජාවකට වස් පින්කමේ. යනකොට මේ දැන් ඔය මගේ මේ අත්තකුරු අපේ සමහර අපේ හාමුදුරු එහෙමත් දැකලා ඉතින් අපේ නන්ද හාමුදුරු එහෙම ඔය අකුරු හැදෙන්න එක හේතුවක් වුණා. ඔය මේ පෙම්හසුණා. හැබැයි මේ පෙම්හසුණ ලියලා තිබුණේ මේ පන්සලේ පොඩි හාමුදුරු නම. බෝධි පූජාවට අපිට කියන අපේ අම්මලා මේ ඉක්මනට ඔයාලා ගිහිල්ලා බෝධිය වටේ අතු ගන්න කියලා. අපි කරන දේ ඉක්මනට අතු ගාලා අපි සෙල්ලම් කරනවා අම්මලා එනකම්. ඉතින් ඔය අතරතුර මේ අර බෝධිය වටේ තියෙන පහන් පත්තු කරන අර කවුළු ටිකක් ඕකක ගෙනල්ලා මම දැක්කදී අපි ඒ කාලේ හරි තීක්ෂණයි. හැමදේම නිරීක්ෂණය හොරෙන් බලන මම දැක්ක ගෙනල්ලා එකක් තිබ්බා. ඊට පස්සේ මම කරපුවා ඒක මම ගත්තා. මම අරගෙන කිව්වා අකුරු පුදුම ලස්සනයි. මාත් කල්පනා කවදා හරි මාත් මේ වගේ අකුරු ලියනවා කියලා. කවි වගේකුත් තිබුණා. කවි ටිකත් කටපාඩම් තාමත් පාඩම් ඒවා. ඒවත් මතක තියාගත්තා. ඒක තිබුණා එකක තිබුණා මේ සුදට සුදුරු පියල් තිබුණාට උදේ සවස නුඹ පන්සල් ආවාට බෝධි පූජාව අවසන් වූදාට මොනවද ඔට්ටු මම අමතක වෙනවාට. ඒක එකක්. අෂ්ටලෝක ධර්මයේ වනසන්න එපා. ඉෂ්ට නොවන දෙයකට ඉඩ දෙන්න එපා. දෂ්ට කරන නයිනට අහු වෙන්න එපා. හොඳ පණිවිඩයක් දීලා තිබුණා. දෂ්ට කරන නයිනට අසු වෙන්න එපා. මේ ටික කිව්ව කියලා අකුරක් දාලා අමතක කරනු එපා. බලන්නකෝ නේද? ඔය වගේ කාල පරිච්ඡේදයක් ඉතින්. ඉතින් ඒක අපි හැමෝටම එහෙම කාලයක්. නේද? මොනවා කරන්නද? දන්නේම නැතුව ඒ කාලේ නේද අපේ මිස්ලාගේ සර්ලාගේ ගෙවිලා ගියා. මගේ නම් තාම ඉතින් ඉදිරියට තමයි එළඹෙන්නේ. තව අවුරුදු 2කින් 3කින් වගේ. ඒ අවදිය. ඉතින් මට ඉතින් එහෙම කාලයක් මේ තව ඉතින් ඉදිරි කාලෙදිම අවත් මේ ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙලා අපි වැඩ කරගෙන යමු. අපේ නන්ද හාමුදුරුවෝ අපේ මිස්ලා තව එකතු කරන්න තියෙන ඒවා එකතු කරමු. අපි ටිකක් ඔය මහන්සිය නැති වෙන්නත් එක තමයි ඔය පොඩ්ඩක් කිව්වේ. සර් ඒකට මේ දරුවෝ කියන දේවල් වල රහස්‍යභාවය සුරකින්න එක ගන්න පුළුවන්ද? ඒකත් ගන්න පුළුවන් නේ. අපි විශ්වාසවන්ත වෙන්න වෙනවා නේද මිස්? ඔව්. අපි විශ්වාසවන්ත වෙන්න වෙනවා. දරුවාට ගුරුවරයා විශ්වාසවන්ත කෙනෙක් බවට පත්. අපේ හාමුදුරුවෝ පොඩි මේ
අපේ හාමුදුරුවෝ කොහෙද මේ කතා කරා පොඩ්ඩක් හාමුදුරුවනේ මොකක් හරි ඔබ වහන්සේ ඉස්සෙල්ලා කියන්න ගියා හබරන හාමුදුරුවෝ අමනාපවත් වුණාද දන්නේ මං ඔය ඕනේ නැති ඒවා කියලා නන්ද හාමුදුරුවනේ ඔව් මේ මොකද කරන්නේ අපි කට්ටිය ඔව් ඊළඟ ප්‍රශ්නෙට යනවද මොකද කරන්නේ ඊළඟ ප්‍රශ්නෙට යමු එහෙම කරමුනේ සර් හරි ඔව් සර් මේකේ නව යවුණ විදිහේ නව යවුණ පෞරුෂ සංවර්ධනලා ගුරුවරයා සතු කාර්යභාරය පැහැදිලි කරන්න කියන එකනේ මේකේ තියෙන්නේ මේ ප්‍රශ්නය. එතකොට මේ අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වීම. ඔව් ඒකත් ගන්න පුළුවන් මිස්. අර අපි විශේෂ සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් වල නිරත කරවීම ඊළඟට ක්‍රීඩා කටයුතු වල නිරත කරවීම තුල ඒ අභියෝග වලට මුහුණ දීම තියෙනවා. ඒ නිසායි මම ඒක වෙනම ගත්තේ නැත්තේ මිස්. තීරණ ගැනීමේ ශක්තිය නගා සිටුවීමට උදව් කිරීම. ඔව් ඒවා අර කරුණ වල අන්තර්ගත වෙලා තියෙන නිසා මම ඒක වෙනම එහෙම ඒ පැත්ත දැන් අනිවාර්යෙන් දැන් ওই ක්‍රීඩා කටයුතු විශේෂ සමගාමී බාහිර නායකත්ව දීම තුල වගකීම් බාර දීම තුල ඒවා අපිට ගන්න පුළුවන් නේද මිස්? විභවතා මේ ශක්්‍යතා මත කිරීම හා නගා සිටුවීම අර කොටසටම යනවා නේද? ඔව්. ඒක අර මේ කාට හරි අර කරුණු වලින් මතු කරගන්න බැන්න වෙනම ලියාගත්තත් කමක් නැහැ මිස් කියපු කාරණා ටික හරියි. මම අර මේ දැන් අපි අර විශේෂ සමගාමී බාහිර ක්‍රියාකාරකම් වල නිරත කරනකොට ළමයි ගාව තියෙන විවිධ ශක්තිය එළියට එනවා. දැන් ඒ තුල දැන් අපි වෙනමම ගත්තම මේ චර්යාමය වෙනසක් ඇති කිරීමට සහාය වීමක් මෙතන වෙන්නේ නේද සර්? ඔව් මිස්. ඉතින් චර්යාමය වෙනසක් ඇති වෙනවා කියන්නේ පෞරුෂ සංවර්ධනයේ ගොඩක්ම ඍජුවම උපකාර වෙනවානේ. ඔව්. චර්යාමය වෙනසක් ළමයා තුල ඇති වෙනවම කියන්නේ. හිතියට වැඩිය හොඳ තත්යකට දරුවෝපත් වීමනේ. ඔව්. චර්යාමය ඒ කියන්නේ ධනාත්මක චර්යාමය වෙනසක්. ධනාත්මක චර්යා. ඔව් එතකොට මේ අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාමටත් දරුවාට සහාය වෙන්න ගුරුවරයාට පුළුවන් නේද මිස්සන් ඒක අපේ නන්ද හාමුදුරුවෝ මම හිතන්නේ ඉස්සෙල්ලා කරුණක් ඔක මේ තිබුණා වගේ අපේ හාමුදුරුවනේ ඔය පෞරුෂ සංවර්ධනයේ මේ අන්තර්පුද්ගල සම්බන්ධතා සමවයස් කණ්ඩායම් වල එතකොට ඒවට අපිට පුළුවන් නේද මේ මඟ පෙන්වීමක් කරවන්න මෙන්න මේ වගේ අය ඔව් ඒ කියන්නේ මේ පුද්ගලයා සමාජගත සත්‍යයකු නිසා හුදකලාව හෝ තනිව ජීවත් වෙන්නට බෑ යාට. ඒ කියන්නේ සමහර අය රංචු ගැසිලා මේ තමුන්ගේ සබනතා පවත්වා ගන්න කැමති, සමහර අය හුදකලාවේ ඉන්න කැමති. ඉතින් එක එක විදි තියෙනවානේ. ඉතින් ওই වෙලාවට ඔය අන්තර්පුද්ගල සම්බන්ධතාව මගින් හුදකලාවේ ඉන්නවට වැඩිය මේ පෞෂය ගති ලක්ෂණ වැඩි දියුණු කරගන්න පුළුවන් කියන එක තමයි නේද මේකේ අදහස? ඔව් ඒක ගන්න පුළුවන්. ඒක හරියටම හරි. ඒක ගන්න පුළුවන්. ඔව්. එතකොට තව දෙයක් තමයි මේ තීරණ ගැනීමේ මේ ශක්තිය නගා සිටුවීමට දැන් සමහර දැන් ගුරුවරුන් ළඟට ඇවිල්ලා දරුවෝ එක එක දේවල් කරන්නට මිස් මේ සර් මේක කරන්නද එහෙම කියලා ඒ කියන්නේ දෙගිඩියාවෙන් ඉන්න චරිත තියෙනවානේ. ඒ වගේ තැන්වලදී ඍජු තීරණ ගන්න දරුවාට කියන්නේ නිවැරදි මඟ පෙන්වීම තුලින් නව යෞවන දැන් මේ නව යෞවනයේදී වගේ තත්ත්වයන් සාමාන්‍යයෙන් මතුවෙනවමනේ. ඉතින් ඒ වෙලාවල් වලදී ඍජු තීරණ ගන්න සහය දැක්වීම පෞෂ ගති සංවර්ධනයට තවත් එක හේතුවක් නෙමේ මේ පෞෂ සංවර්ධනලා ගුරුවරයාගේ කාර්යභාරය විදියට. ඔව් මිසර අපි පස්වෙනි කාරණාව හැටියට ගත්ත වගකීම් බාර දීම කියන තුල. එතකොට දරුවට ස්වාධීන භාවය එතන තියෙනවා. දැන් මෙහෙමනේ ඔව් ඔව්. ඒ කියන්නේ අපි යම්කිසි කාර්යයක් බාර දෙනවා. පුතේ ඔයා මෙන්න මේ දේ කරන්න ඕනේ. එතකොට ඔහු
ඒක එතකොට අපි ඒක මග පෙන්වීම කරලා මෙන්න මේ දේ. එතකොට ඔහු ඒක කොහොම හරි ඒක කරලා දෙනවා. එතකොට ඔහු ඒ වගකීම බාර ගන්නවා. ඔහු ඒක කොහොමද කරන්න කියලා තීරණය කරනවා. දැන් අපි හිතමුකෝ දැන් ওই නිවාසාන්තර ක්‍රීඩාවල එහෙම ඔය මොනවද අපි නිවාස හදනවා කියලා. ඒ තැන්වල අපි වගකීම් බාර දෙනවා. වගකීම් බාර දුන්නාම මේගොල්ලෝ තීරණය කරනවා. එතන දිස්සා දැන් වගකීමක් බාර දෙන එක දැන් අපි පවරන වැඩක් වෙන්න පුළුවන්. හරිද සර්? මෙතනදි මම මේ අදහස් කරන්නේ මේ තීන්දුව කියන්නේ තීරණ ගැනීමේ ශක්තිය නගා සිටුවීම කියන එක දැන් අපි හිතන්නේ මෙහෙම. ඔව් මෙතන මෙහෙම දෙයක් මිස් එතන කිව්වේ දැන් අපි කියනවා දැන් නිවාසය මේක ඉදි කරන්න ඕනේ. දැන් ඔයාලා මෙහෙම හැදෙන්න එහෙම කියලා. ඒ තැන්වල මිස් ළමයි තීරණය දැන් මිස් කියන එක මට පැහැදිලි. එතකොට ළමයාම හිතලා ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද හදන්න ඕනේ කියලා අපි කියන්නේ. ළමයි තමයි තීරණය කරන්නේ. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. නිවාසය මොකද්ද හදන්නේ? ආකෘතිය මොකද්ද? කොහොමද හදන්නේ? මොනවද ඒකට යොදාගන්නේ? එතකොට එතකොට තමයි අපි මැදිහත් වෙන්නේ ඉන් පස්සේ ඒකේ තියෙන හරි වැරදි හෝ අඩුපාඩු ටික පෙන්නලා දෙන්නේ. ඔව් දැන් එතනදී තව දෙයක් වෙනවා නේද? දැන් එතනදී දැන් එයා ගන්න තීරණ මේ ඍජුවම එයා පෞද්ගලිකව එයාට බලපාන්නේ නැහැ උතන. ඒ තීරණ ඔක්කොම මේ සාමූහිකව ගන්න තීරණ ගොල්ලට වැටෙන්නේ. දැන් මම අදහස් කරන්නේ දැන් මම හිතන්නේ දැන් අපි හිතමුකෝ දැන් ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවා. සමහර දරුවන් ඔය සියදිවි විනාසා ගන්න ඔය වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න හිත තියෙන දරුවෝ ඉන්නවා. සමහර අයට ඔය දේවල් ඇවිල්ලා කියන්නේ ගුරුවරයාට එක් වෙලාවකට කියන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ අවස්ථාවල ඍජු තීරණ ගන්න මේ ඔහොම නෙමෙයි මේ මාර්ගෙන් ඔයා හිතලා මේ විදිහට තීන්දුවක් ගත්තොත් ඔයාගේ ජීවිතේ මේ විදිහට යහපත් වෙන්න පුළුවන්. මේ වගේ තීරණ ගත්තොත් අනාගතයේදී මේ කියන්නේ අර වැරදි තීරණය ඍණාත්මක තීරණය එයාගෙන් අහෝසි කරලා ධනාත්මක තීරණයක් සඳහා මඟ පෙන්වන්න පුළුවන් නේද? ඒ වගේ ඒක පෞද්ගලිකව දරුවට බලපානවා නේද? ඒක ස්වාධීනත්වය වගේ නේද? ස්වාධීන තීරණ ගන්න. ඒ කියන්නේ දැන් ගුරුවරයා නැති වුණත් හරි. මිස් කියන පැහැදිලිව. අනේ ඒ විදියට කියන්නේ සාමාන්‍යයෙන් දරුවා පාසලේ ඉන්නේ යම්කිසි සීමිත මේ වර්ෂ ගණනක් වෙන්න පුළුවන්. එතනින් එහාට එයාගේ ජීවිතය හැඩගස්වා ගන්න මේ ස්වයං තීරණ වලට කියන්නේ සහයෝගය ලබා දීම තුලින් කවදා හෝ අපි උනත් හරි කියනවා සමහර අවස්ථාවල අපේ ජීවිතෙත් තියෙන ගුරුවරයා මෙතනදී අපිට කියපු දේ නිසා අපේ ජීවිතය වෙනස් කරගත්තා. අන්න ඔය වගේ දේවල් කියන්නේ අපේ තීරණත් එක්ක ගුරුවරයාගේ තීරණය අපි සසඳමින් මේ තීරණයට අපි ආ යුතුයි කියන ස්වයං තීරණයකට අපි අවසානයේදී එළඹෙනවා. අනේ ඒ වගේ තීරණයක් ගැන හරි ඒක හරි වැදගත්. අපි ඒක මෙහෙම ලියාගමු නේද? මේ ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ සලසා දීම. එහෙම ගමු නේද මිස් ඒක? ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ සලසා දීම. හොඳයි මිස් ඒ කර්ම ඇත්තටම හරි වැදගත්. ඊට පස්සේ අපේ හාමුදුරුවෝ යන්ද අපි 2012 ප්‍රශ්නෙට 2000 මොකද සර් 2012 ඒ කියන්නේ අර මේ මීට අදාළව අපේ හාමුදුරුවෝ 2012 ප්‍රශ්නෙට යන් ඒකේ තියෙනවා අර නව යෞවන මීට අදාළම් ප්‍රශ්නේ. දැන් අර අපි මෙහෙම අපි සාකච්ඡා කරනවා කියලා කිව්වේ නව යෞවන අවධියේ තියෙන ගැටවල ටික ඔක්කොම කතා කරලා දාන්න. නැත්තම් ආයේ මේකේ අර දැන් අලුත් කෙනෙක් එහෙම ඇවිල්ලා හිටියොත් එහෙම ඊළඟ දවසේ ආයේ මෙව අර ඉඳන් ආයේ යන්න ඒතකොට ගැටලුවක් වෙන නිසා. ඒතකොට අපි මිස් ලසර්ලා අපේ හාමුදුරනේ ඊළඟ අපි 2012 ප්‍රශ්නයකට යනවා. 2012 මේ නව යෞවන අවධියෙන් අහලා තියෙන ප්‍රශ්නයකට. මම මේක පොඩ්ඩක් ගෲප් එකට දානවා කවුරු හරි පුළුවන් නම් ෂෙයා කරන්න මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න. මම දැන් දානවා ගෲප් එකට. excuse me මේ